හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ජූලි මාසේ 6 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වෙන අභිධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. ධම්මසංගණී ප්‍රකරණය ඇසුරින් කරන මේ සාකච්ඡාවට අද දවසේ සහභාගී වෙන හැම අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද විශේෂයෙන්ම අපිට මේ ධම්මසංගණී ප්‍රකරණයේ දහම් කරුණු මතු කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල ඉදිරිසිංහ මහත්මයා ඔබතුමාව මේ සභාව වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු තෙරුවන් නමස්කාරයෙන් පසුව ආරම්භ කරන්න කියලා. හොඳයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි තෙරුවන් නමස්කාරය කරලා පාඩම පටන් ගමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. හොඳයි. අද දවසේ අපිට තියෙන්නේ අලුත් ත්‍රිකයක් කරන්න. ඒක මග්ගාරම්මන ත්‍රිකය. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ඔව් ෂෙයා වෙනවා මංගල මහත්මයා. හරි. එහෙමනම් මම හිතනවා පරණ පාඩමේ විශේෂ දෙතෙන් නැතුව ඇති කියලා. තිබුණොත් ඉදිරියේදී හරි ප්‍රශ්න අහමු. දැන් මග්ගාරම්මන ත්‍රිකයේදී ඒකත් ත්‍රිකයක් නිසාවෙන් පද තුනයි ආදි වශයෙන් මග්ගාරම්මන ධම්මා, මග්ග හේතුකා ධම්මා, මග්ගාධිපතිනෝ ධම්මා. මේ පද තුන යටතේ අපි සාකච්ඡා වෙනවා මාර්ගය අරමුණු කිරීමේදී ආරම්මන හේතු අධිපති කියන ප්‍රත්‍ය ධර්මයන් තුන කොහොමද මේ මාර්ගයේ අරමුණු කිරීම හා සම්බන්ධව යෙදෙන්නේ කියන කාරණාව. මෙහිදී අපි මේ පද තුනේම පදගත අර්ථ මුලින්ම බැලුවොත් මාර්ගයේ මග්ගාරම්මනා කියන පළවෙනි පදයේදී මාර්ගයේම අරමුණු කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ කියලා අභිධර්ම මාර්ගයේ පොතෙන් අපිට මේකේ පදගත අර්ථයක් දෙන්න පුළුවන්. දෙවෙනි පදේ අරගෙන බැලුවොත් මග්ග හේතුකා ධම්මා. මෙන්න මෙතනදී විශේෂයක් අපි දකිනවා මේ හේතුව අර්ථ විකල්පය තුනක්. එහෙම නැත්නම් නිර්වචන තුනක් සහිතව තමයි මග්ග හේතුකා කියන කාරණාව ඉදිරිපත් වෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන අර්ථ මේ විකල්ප අර්ථ තුනෙන්ම මග්ග හේතුකා කියන తত্ত্বය ඇති වෙන්න පුළුවන්. මාර්ගයම හේතු කොට ඇත්තා වූ ධර්ම තියෙනවා නම්, එහෙම නැත්නම් මාර්ගයේ නම්ලත් හේතු ඇත්තා වූ කියන කාරණය සංප්‍රයුක්ත වෙනවා මේ පූර්ණ වෙනවා නම්, එහෙමත් නැත්නම් මාර්ගයේ පිහිටි හේතු ඇත්තා වූ කියන කාරණය තියෙනවා නම් මේ මග්ග හේතුකා කියන தത്വයට යොමු වෙන්න පුළුවන්. තුන්වෙනි පදය අරගෙන බැලුවොත් එතනක් තියෙනවා
නිර්වචන තුනක් මාර්ගයම ආරම්මනාධිපති කොට ඇත්තා වූ එහෙම නැත්නම් මාර්ගයේ පිහිටි සහජාතාධිපති ප්‍රත්‍ය ඇත්තා වූ එහෙමත් නැත්නම් මාර්ගයම සහජාතාධිපති ප්‍රත්‍ය කොට ඇත්තා වූ කියන ආකාරයෙන් මෙතන නිර්වචන තුනක් සහිතව තමයි තුන්වෙනි පදයක් අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඊළඟට අපි බැලුවොත් දැන් මෙතන මේ මාර්ගය අරමුණු කරන ස්වභාවයක් තියෙන්නේ. එහෙමනම් මෙතනදී මේ සඳහන් කරන මාර්ගයේ හැටියට පෙන්වන්නේ ලෝකෝත්තර මාර්ගය. නිවන සොයන්නේ ගවේෂණය කරන්නේ මාර්ගයයි කියන අර්ථය හෝ කෙලෙසුන් මරමින් යන්නේ මාර්ගයයි කියන අර්ථය. තෙරුවන් සරණයි ඔබතුමාට. මේ විදිහට මාර්ගය කියන එක අපි දන්නවා ලෝකෝත්තර මාර්ගය මෙතන තීරණය වෙන්නේ. ආරම්මන කිව්වහම එක්ක අරමුණු වීම එහෙම නැත්නම් අරමුණු කිරීම ආදි වශයෙන් අපිට සලකන්න පුළුවන්. එහෙමනම් මග්ගාරම්මන කියන්නේ ලෝකෝත්තර මාර්ගය අරමුණු කරන අර්ථයෙන් තමයි. ඊළඟට අපි ගත්තොත් පළවෙනි පදය නික්කේප කාණ්ඩයේ කොහොමද තියෙන්නේ කියලා. මම ඒක පොතේ තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන විදිහටම පොඩි කට් ඇන්ඩ් පේස්ට් එකක් දාලා තියෙනවා. ඡේදංක 1037 පිටුව 394 කතමේ ධම්මා මග්ගාරම්මන හරිය මග්ගං ආරබ්බ යේ uppajjanti චිත්ත චේතසිකා ධම්මා මේ ධම්මා මග්ගාරම්මන. සිංහල අර්ථය අරන් බැලුවොත් ආර්ය මාර්ගයේ අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්ම කෙනෙක් උපදනාහු නම් මේ ධර්මයෝ මාර්ගාලම්බණයෝය කියලා ඒකේ සඳහන් වෙනවා. මේක තව චුට්ටක් පැහැදිලි අකුරෙන් ගත්තා නම් මේ විදිහට නික්කේප කාණ්ඩයේ අර්ථ දෙනවා. හරිය මග්ගං ආරම්භ ඒ uppajjanti චේතසිකා ධම්මා මේ ධම්මා මග්ගාරම්මන. මේකටම භාවනා පොතේ අර්ථකථනය දෙනවා. මාර්ගයේම අරමුණු කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. සුපුරුදු විදිහට වචන ගැලපීමත් සමග මාර්ගයේම අරමුණු කොට ඇත්තා වූ නිස්සත්ත්‍ය නිජ්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ. හරි. දැන් අපි බලමු මෙතනදී මේ අරමුණු කිරීම කොයි විදිහටද වෙන්නේ? එතනදී අපිට පේනවා ආකාර දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි තමා විසින් තමා ලැබූ මාර්ගය අරමුණු කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමා විසින් අනුන් ලැබූ මාර්ගය අරමුණු කරනවා වෙන්නත් පුළුවන්. ඒක චුට්ටක් විස්තර කරලා බැලුවොත් කොහොමදත් අරමුණු කරන්නේ ලෝකෝත්තර මාර්ගය. එහෙමනම් ඒ අරමුණු කරන වෙලාව අපි සැලකුවොත් ආර්යයෝ තමන් ලද මාර්ගයේ අරමුණු කරන අවස්ථාව අරගෙන බැලුවොත් මේ විදිහට මනෝද්වාරා වර්ජන වීතියකින් අපිට ඒක අරමුණු කරන්න පුළුවන්. අපි ඉගෙනගෙන තිනවා ඒ විදිහට ඒක සිදු වෙන බව. මේකට අපි විශේෂ නමකුත් කියනවා. ආර්යයෝ තමන් ලද මාර්ගයේ අරමුණු කරන අවස්ථාවට අපි විශේෂ නමකුත් කියනවා ප්‍රත්‍යවේක්ෂා වීති කියලා. ඒක මේ විදිහට පස් ආකාරයකින් වෙනවගත් 19 ප්‍රත්‍යවේක්ෂා ඥාන වශයෙන් හඳුන්වන්නේ මේ ස්වභාවයේ බවත් අපි ඉගෙනගෙන තියෙනවා. මම හිතනවා මේක හැමෝම දන්නවා ඇති. අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 19 කියලා 19ක් මේක හැදෙන්නේ. සෝවාන් මාර්ගයේදී මේ කියන පහ, සකුදාගාම, අනාගාමී කියන ඒ දෙකේදීත් මේ පහ ගානෙම වෙනවා. හැබැයි අරිහත් මාර්ගයේ වෙනකොට මේ හතරවෙනියට දක්වලා තියෙන අප්‍රහීන කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන වීතිය ඇති වෙන්නේ නැහැ. මොකද අරහත් මාර්ගයේදී තවදුරටත් අප්‍රහීන කෙලෙස් ඉතුරු වෙලා නැති නිසා. ඒ නිසා සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකන් පහේව තුනක් 15යි. අරහත් මාර්ගයේදී 4යි. ඒ අනුව 19 ප්‍රත්‍යවේක්ෂා ඥාන හේවත් 19 ඇති වෙනවා. මෙතනදී ඇති වෙන මනෝද්වාරික වීතියක් නදම ජවන් 7යි භවංග වෙන්න පුළුවන්. මේක වෙන්නේ කාමාවචර ඥාන සම්පයුක්ත ජවනියෝ සහිත චිත්ත වීතියකින් තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙන්නේ. එහෙමනම් එහෙම සිදුවෙන කාමාවචර ජවනියෝ සහිත ප්‍රත්‍යවේක්ෂා වීතියකින් මේක වෙනවා නම් එහිදී අපිට ගන්න පුළුවන් සිත් මොනවද? චෛතසික මොනවද? සෝවාන් පුද්ගලයා සැලකුවොත්
එයාට මේ වීතියේ පහළ වෙන මනෝද්වාරා වර්ජනයත් මේ කියන ජවන් ඒ කියන්නේ ඥාන සංපයුක්ත මහා කුසල සිත් හතරෙන් තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව මාර්ගය අරමුණු කරන්න පුළුවන්. එතකොට එතන එනවා ඥාන සංපයුක්ත මහා කුසල හතරයි මනෝද්වාරා වර්ජනයයි කියන සිත. සෝවාන් පුද්ගලයා සඳහා. සකදාගාමි අනාගාමි පුද්ගලයා සඳහාත් එසේමයි. ඔවුන් ලැබූ මාර්ගයට අනුව ඒ මාර්ගය තීරණය කරන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ඥාන සංපයුක්ත මහා කුසල සිත් වලින්ම කරන අතරේදී රහතන් වහන්සේ විතරක් කුසල් සිත් පහළ නොවන නිසා ඥාන සංපයුක්ත මහා ක්‍රියාසිතෙන් ඒක සිද්ධ කරනවා. මේ අනුව මෙතනදී මුළු සිත් ගාන එකතු වෙනවා මේ විදිහට මනෝද්වාරා වර්ජනයත් මහා කුසල හතරත් මහා ක්‍රියා හතරත් ආදී වශයෙන් සහ එහි එතන චෛතසිකත් සමග. මතක තියාගන්න ඕනේ මාර්ගයක් අරමුණු කළ හැකි වන්නේ එම මාර්ගය ලැබුවෙකු විසින්මයි. එහෙමනම් සෝවාන් පුද්ගලයාට අරමුණු කරන්න පුළුවන් එයා ලැබූ සෝවාන් මාර්ගයේ විතරයි. සකදාගාමි පුද්ගලයාට අරමුණු කරන්න පුළුවන් ඔහු ලැබූ මාර්ග දෙකක් තියෙනවා. සෝවාන් සහ සකදාගාමි. ඒ අනුව එම මාර්ග දෙකම සිහි කරන්න පුළුවන්. ඒ අනුව අනාගාමීට මාර්ග තුනක් සිහි කරන්න පුළුවන්. අතරදී ආර්යයාට පුළුවන් සියලුම මාර්ගයන් සිහි කරන්න. ඊළඟට අපි බැලුවොත් තමා විසින් අනුන්ගේ ලැබූ මාර්ගයක් සිහි කරන අවස්ථාවක් තමා විසින් අනුන් ලැබූ මාර්ගයක් සිහි කරන අවස්ථාවක් සැලකුවොත් ඒක සිදු වෙන්නේ අභිඥාසිතකින්. එහිදී ඇතිවන චිත්ත වීතිය මෙයා විදිහට මනෝද්වාරික චිත්ත වීතියක් ඇවිල්ලා අභිඥාසිත මගින් එකී දේ අරමුණු කරනවා. එහෙම අරමුණු කරන අවස්ථාවේදීත් ඒත් මාර්ගය අරමුණු කළ හැක්කේ මාර්ගය ලැබුවෙකු විසින්ම තමයි. එහෙම අරමුණු කරන වෙලාවේදී ඒ දේ සිදු කරන්න ඕනේ සෝවාන් සකදාගාමි සහ අනාගාමි පුද්ගලයෙක් නම් රූපාවචර අභිඥා කුසල සිතිනුත් රහතන් වහන්සේ කෙනෙක් නම් රූපාවචර අභිඥා ක්‍රියාසිත මගිනුත් තමයි ඒ දේ සිද්ධ කරන්නේ. මේ අනුව මග්ගාරම්මනා ධම්මා කියන මෙම පදයේදී යෙදෙන මුළු සිත් ගාන 11ක් හැටියටත් අපිට මෙතන ගණන් හැදෙන්න පුළුවන්. මනෝද්වාරා වර්ජනයයි මහා කුසල හතරයි ඥාන සංපයුක්ත මහා ක්‍රියා හතරයි අභිඥා සිත් දෙකයි. ඒ අනුව මුළු සිත් ගාන 11යි. බාහිරේ පොඩි ශබ්දයක් එනවද මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට. පොඩි වැස්සක් එනවා, තද වැස්සක් එනවා. ඊළඟට මෙහි යෙදෙන චෛතසික ගාන මේ සිත් 11ටම පොදු මුළු චෛතසික ගාන අරන් බැලුවොත් චෛතසික 33ක් තියෙනවා. කාටද කියන්න පුළුවන්ද චෛතසික 33 ආවේ කොහොමද කියලා? ඔව් විරති අප්‍රමාණ හැර කියලා තමයි හිතෙන්නේ නේද? කුසල් සිත්වල පහළ වෙන මුළු චෛතසික ගාන 38යි. ඒකෙන් විරති මෙහි යෙදෙන්නේ නැහැ. ඇයි? මාර්ගය අරමුණු කරන වෙලාවේදී අකුසලයෙන් වැළකීමේ ස්වභාවයක් හෝ මාර්ගය ලබා ගන්නා ස්වභාවයක් නැති නිසා, නිවන ලබා ගන්නා ස්වභාවයක් නැති නිසා මෙතන තියෙන්න ඕනේ විරති අපමඤ්ඤා වර්ධිත ඊතුරු චෛතසික 33 විතරයි. ඊළඟට අපි බැලුවොත් මේ විදිහට යද්දී සෝවාන් මාර්ග සිත අරමුණු කොට ඇත්තා වූ සෝවාන් ආර්ය පුද්ගලයාගේ මේ කියන සිත් හතරේ සෝවාන් සකදාගාමි මේ තියෙන අභිධර්ම භාවනා පොතට අනුව අභිදේයාර්ථ ගලපලා තියෙන විදිහ. ඒක වෙනසක් නැහැ. ඉස්සලා සාකච්ඡා කරපු ටිකමයි. පැහැදිලිව මම මෙතන සඳහන් කරලා තියෙන්නේ ඒ මාර්ගය ලබන එක්කෙනාට ඔහු පසු කළ මාර්ග ටික ලබා මේ අරමුණු කරන්න පුළුවන් වග පැහැදිලි වීමට ඒ වර්ණයෙන් යොදලා දීලා තියෙනවා. හරි. ඊළඟට මෙම තියෙන සිත් 11යි චෛතසික 33යි අපිට ස්කන්ධාදී වශයෙන් බැලුවොත් ස්කන්ධ වශයෙන් 4යි වේදනා සංඥා සංකාර විඥාන මෙහිදී සංකාර ස්කන්ධයට චෛතසික 31යි. මේක ඉතින් අමාරු නෑ. ඒක නිසා මේක වැඩි දුර විස්තරයක් අවශ්‍ය වෙන එකක් නෑ. මන ආයතනයත් ආයතන වශයෙන් උත් දෙකයි. මන ආයතනය සහ ධම්මායතනය
ධම්මායතනයේ චෛතසික 33 මඩංගු වෙනවා. ඊළඟට ධාතු වශයෙන් උත් දෙකයි මනෝ විඥාන ධාතුවත් ධම්ම ධාතුවත්. මනෝ විඥාන ධාතුවට සිත් 11 අයත් වෙන අතරේදී ධම්ම ධාතුවට චෛතසික 33 යනවා. සත්‍ය වශයෙන් බැලුවොත් එකයි මෙතන තියෙන්නේ. මේ සියලුම ධර්ම ඇතුළත් වෙන්නේ දුක්ඛ සත්‍යයට. සිත් 11ත් චෛතසික 33ත් දුක්ඛ සත්‍ය හැටියට එනවා. ඒ තමයි පළමු පදයේ අභිදේයාර්ථ ඉගිලීම සහ ඒවා ස්කන්ධාදී වශයෙන් බෙදා දැක්වීම. දැන් පළවෙනි පදයේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවාද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. නිහඬතාවයෙන් පෙනී යන්නේ ප්‍රශ්න නෑ වගේ. එහෙනම් අපි දෙවෙනි පදයට යමු. හැබැයි දෙවෙනි පදයට යන්න කලින් කරුණා කරලා ලියවෙන පෑනකුත් අලුත් කොලේකුත් අරගෙන ඕනනම් වතුරු වීදුරුවකුත් ළඟ තියාගත්තට කමක් නෑ. අපි දෙවෙනි පදේ බලමු. මොකද පළවෙනි පදේ වගේම මේ ත්‍රිකය අමාරුයි කියලා හිතන්න එපා. මේක ලේසි. හැබැයි මේ පිළිවෙලට අපි ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේක අර අර්ථ විකල්ප තුන බැගින් යන නිසා සමහර වෙලාවට අපිට එකපාරටම මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඒ නිසායි මම යෝජනා කළේ කොලයක් පෑනක් අරගෙන ඒක පැහැදිලිව ලියාගෙන අපි ඉදිරියට යමු කියලා. හරි. එහෙමනම් දෙවෙනි පදය මග්ග හේතුකා ධම්මා. මේ මග්ග හේතුකා කියන తত্ত্বය සම්පූර්ණ කරන්න පුළුවන් අර්ථ විකල්පය තුනයි. මාර්ගයම හේතු කොට ඇත්තා වූ කිව්වත් මග්ග හේතුකා වෙනවා. මාර්ගයේ නම්ලත් හේතු ඇත්තා වූ කිව්වත් මග්ග හේතුකා වෙනවා. මාර්ගයේහි පිහිටි හේතු ඇත්තා වූ කිව්වත් මග්ග හේතුකා කියලා පදයට යෙදෙනවා. දැන් මේ ස්වභාවය මේ මග්ගාරම්මන ත්‍රිකය අලුතෙන්ම කරන කෙනෙක් මේ ඔඩියන්ස් එකේ ඉන්නවා නම් පොඩ්ඩක් ගැටලු සහිත වෙන්න පුළුවන් මොනවද මේ කියලා. හැබැයි මේක අර්ථ හරියට තේරුම් ගත්තා නම් මේක අමාරු නෑ. මේක පැහැදිලිව අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි දැන් එකින් එක අර්ථ විකල්පය වෙන වෙනම අරගෙන බලමු. දැන් ඉදිරි ස්ලයිඩ්ස් වලදී අපි කතා කරන්නේ මේ දෙවෙනි ටික පදය මග්ග හේතුකා කියන එක. ඒකේ තියෙන අර්ථ විකල්ප තුනෙන් එක අර්ථ විකල්පය වෙන වෙනම අරගෙන අපි සාකච්ඡා කරමු. අභිධර්ම භාවනා පොතත් ඒ විදිහටමයි කියන්නේ. මෙතන පදගතාර්ථයේ වෙනසක් නැහැ. ඊළඟට නික්කේප කාණ්ඩය අරගෙන බැලුවොත් මේ තියෙන්නේ මම ස්ලයිඩ් එකේ පෙන්නන්නේ නික්කේප කාණ්ඩය ධම්මසංගණියේ ඡේද 1038 පිටුව 396 තියෙන එක කොපි පේස්ට් කරලා මෙතන මම අරන් පෙන්නනවා. මේ මුළු ඡේදය තුල අර කියන අර්ථ විකල්පය තුනටම හරියන විදිහට වාක්‍ය තුනක් මෙතන තියෙනවා. මේක මේ විදිහටම මම පැහැදිලිව ටයිප් කරලා වෙනම පෙන්නුවොත් ඒක මේ විදිහට යන්න පුළුවන්. අරිය මග්ගිස්ස මග්ගංගානි අපෙත්වා සම්පයුක්තෝ වේදනක්ඛන්தோපේ විඥානක්ඛන්தோ ඉමේ ධම්මා මග්ග හේතුකා. මේ තියෙන්නේ පළවෙනි අර්ථ විකල්පයට අනුව පැමිණිය යුතු වාක්‍ය ඛණ්ඩය මේ පසුගිය එකෙන් අරගත්තා. අරිය මග්ග සමංගිස්ස මග්ගංගානි තපෙත්වා තන් සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පේයාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා මග්ග හේතුකා කියන එක පළවෙනි වාක්‍යය තමයි ඒ තියෙන්නේ. දෙවෙනි වාක්‍ය දෙවෙනි අර්ථ විකල්පයටයි එන්නේ. අරිය මග්ග සමංගිස්ස සම්මාදිට්ඨි මග්ගෝ චේව හේතුච. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ යෙදෙන සම්මාදිට්ඨිය ඒක මාර්ගාංගයකුත් වෙනවා. ඒ වගේම හේතු ධර්මයකුත් වෙනවා. ඇයි සම්මාදිට්ඨිය කියන්නේ අමෝහ කුසල හේතුව. මාර්ගසිතක් කියන්නේ ත්‍රි හේතුක කුසල සිතක්. ත්‍රි හේතුක කුසල සිතක හේතු ධර්ම තුනක් යෙදෙනවා. ඒකේ අමෝහය කියන්නේ සම්මාදිට්ඨිය හැටියට මාර්ගාංගයක් විදිහටත් යෙදෙනවා.
තුන්වෙනි අර්ථ විකල්පයේ හැටියට තුන්වෙනි වාක්‍ය එහි යෙදෙනවා අරිය මග්ග සමන්ගිස්ස අලෝභෝ අදෝසෝ අමෝහෝ ඉමේ ධම්මා මග්ග හේතු සං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පේයාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා මග්ග හේතුකා මේ තියෙන්නේ නික්කේප කාණ්ඩයේ ඒ අර්ථ විකල්ප තුනට දෙයිලා තියෙන වාක්‍ය තුන. අපි තුනම එකපාර සලකන්නේ නැතුව අපි දැන් පළවෙනි අර්ථ විකල්පය විතරක් සලකලා බලමු කොහොමද ඒකේ විස්තර වෙලා තියෙන්නේ කියලා. මේකේ පොඩි දෙයක් මතක තියාගන්න. මොකද මේ ස්ලයිඩ් එක ආපහු ගන්නවට වඩා මට මේක මෙතනදී කියලා පෙන්නන එක ලේසි. මෙහි පළවෙනි අර්ථ විකල්පයේ සහ දෙවෙනි අර්ථ විකල්පයේදී මෙන්න මේ තපෙත්වා කියන වචනය විශේෂයෙන් යෙදিলা තියෙනවා. නමුත් තුන්වෙනි අර්ථ විකල්පයේදී එහෙම තපෙත්වා කියන වචනේ යෙදිලා නැහැ කියලා දැනට නිකන් මතක තියාගෙන එන්න. අපි ඒක ආපහු යෙදෙන තැනදී මම නැවත මතක් කරලා කියලා දෙන්නම්. හොඳයි. පළවෙනි අර්ථ විකල්පය. ඒ කියන්නේ මග්ගාරම්මන ත්‍රිකයේ දෙවෙනි පදයට අදාළ අර්ථ විකල්ප තුනෙන් පළවෙනි අර්ථ විකල්පයේ හැටියට යෙදෙන මාර්ගයම හේතු කොට ඇත්තා වූ මග්ග හේතුකා කියන එක අරගෙන අපි විස්තර කරන්නයි යන්නේ. දැන් මාර්ගසිත සඳහා හේතුව ප්‍රත්‍ය හැටියට යෙදෙන්නේ මාර්ගය. මාර්ගාංග 8. මාර්ගයම මෙතන මයන්නක් තියෙනවා. මාර්ගයම හේතු කොට ඇත්තා වූ. එතකොට ඒ නිසා යෙදෙන ඵලය හිවත් ප්‍රත්‍යෝත්පන්නේ තමයි ඒ තැන ඇති වෙන මාර්ගසිත. ඊතුරු චිත්තෝත්පාදය. දැන් ඔයගොල්ලන්ට මෙහිදී මතක් වෙන්න ඕනේ මෙතනදී ඇයි මේ මාර්ගයම හේතු කොට කියලා පවත්වන්නේ මේ අර්ථ විකල්පයේ දෙන්නේ එකක් තමයි ඔයගොල්ලන්ට මතක ඇති විභංගයේ සත්‍ය විභංගයේ යෙදෙනකොට එතනදිත් ඡේද තුනකින් වෙන වෙනම දුන්නා පංචාංගික මග්ග අට්ටාංගික මග්ග සබ්බ සංගාහික වාරය කියලා වාර තුනකින් ඒක දුන්නා මතක ඇති. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි ඔයගොල්ලෝ කර්මය ගැන ධම්මසංගණී අටුවාවේ කම්ම කතා ගැන බැලුවා නම් කර්මයේ හැටියට යෙදෙන අවස්ථා 22ක් යෙදෙනවා. ඒ 22කින් චේතනාව කර්මය වූ අවස්ථාවක් තියෙනවා. අපි හැම විටකම දන්නවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. ඊට අමතරව එතනදී මේ විස්තර කරලා දෙනවා චේතනාවට මුල් තැන නොදී චේතනා සංපයුක්ත ධර්මවලටත් මුල් තැන යෙදෙන අවස්ථා කීපයක්. එකක් තමයි බොජ්ජංග විදියට යෙදෙන අවස්ථාව. තව එකක් තමයි මාර්ගාංග විදියට යෙදෙන අවස්ථාව. තව එකක් තමයි වෙනත් ධර්ම කියලා තවත් අවස්ථා වගේක් එතන දීලා තියෙනවා. මට මෙතනදී highlight කරලා පෙන්වන්න ඕනේ මෙතන මේ මාර්ගාංග කියන එක මේ කර්මය සිදු කිරීමට මූලිකාංගයක් වෙන වග පෙන්වීම විතරයි මම මෙතනින් ඉදිරිපත් කරන්නේ. හරි. එහෙමනම් දැන් මෙතන මාර්ගයේ හැටියට මේක අපි ප ဋ ාණයෙන් අරන් බැලුවොත් එතන යෙදෙනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස මග්ගපච්චයේන පච්චයෝ මාර්ගයම ප්‍රත්‍ය හැටියට වෙන එක මාර්ගපත්‍ය විස්තර කරන තැනදී වෙනවා. ඒකෙම තව උපවිස්තර යටතේ දිනනවා කුසලානි මග්ගංගානි සම්පයුක්තකාණං කන්දානං මග්ගපච්චයේන පච්චයෝ කියලා මේවා ඉගෙනගෙනත් ඇති සමහර අය. එහෙම නැත්නම් ඉදිරියේදී ඉගෙන ගන්නත් වෙනවා. ඒ විදිහට මාර්ගපත්‍යයේ යෙදෙන තැන මෙතනදී ස්මතු වෙලා පෙන්නනවා. දැන් මෙහිදී වෙන්නේ අභිධේයාර්ථ හැටියට ගලපන්න වෙන්නේ මාර්ගයම හේතු වෙනකොට එම මාර්ගය හැර ඒ කියන්නේ මාර්ගාංග 8 හැර ඊතුරු චිත්තෝත්පාදය. එතකොට අපිට ගන්න වෙන්නේ මාර්ගසිතයි චෛතසික 28යි. මාර්ගසිත කිව්වහම මාර්ග 4 අනුව මාර්ගසිත 4 ගන්න පුළුවන්. එහි යෙදෙනවා චෛතසික 36ක්. ඒ 36න් මාර්ගාංග 8 අඩු කරපුවාම චෛතසික ඉතුරු වෙන්නේ 28යි. එහෙනම් මෙම පළමු අර්ථ විකල්පයේ සඳහා අභිධේයාර්ථ හැටියට යෙදෙන්නේ මාර්ගසිත 4ත් චෛතසික 28ත්. ඔන්න දැන් කොලයක ලියාගෙන තියාගන්න ඕනේ. පළවෙනි අර්ථ විකල්පයේ යටතේ අභිධේයාර්ථ ලැබෙන්නේ මාර්ගසිත 4ත් චෛතසික 38ත් පමණයි. ඊළඟට 28යි නේද?
ඔව් 28යි 8යි 36යි නේද? ඔව් චෛසික 28යි 38යි කියලා කියමු නේද? sorry චෛතසික 28යි මෙතන තියෙන්නේ. හරි. හරි. ඊළඟට දෙවෙනි අර්ථ විකල්පයට යනවා නම් මාර්ග නම්ලත් හේතු ඇත්තා වූ. මෙහිදී මොකද්ද කියන්නේ? මාර්ගය නම්ලත් හේතු. ඒ කියන්නේ මාර්ග සංපයුක්ත හේතුවක් හෝ මාර්ගයේහි තියෙන හේතුවක් මොකක් හරි ඒ කියන අර්ථය සරල අර්ථයක්. මාර්ගය කියලා ගත්තාම මාර්ගාංග 8. එතකොට ඒක සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත ආදී වශයෙන් මාර්ගාංග 8 අපි දන්නවා. එතකොට හේතු කියලා කිව්වහම මාර්ගසිත තුළ යෙදෙන සංප්‍රයුක්ත හේතු ධර්ම තුනක් තියෙනවා. මොකද මේක ඥාන සංපයුක්ත ත්‍රි හේතුක කුසල සිතක්. එහෙමනම් කුසල හේතු ධර්ම තුන මෙහි යෙදෙන්න ඕනේ. එහෙමනම් මාර්ගය නම්ලත් හේතු කිව්වහම මාර්ගයේ ඉන්න කුසල හේතුන්ගෙනුත් කිසිවක් වෙන අවස්ථාව තමයි සලකලා තියෙන්නේ. ඒක අපි කොහොමද කියලා බැලුවොත් මෙතන තියෙන සම්මා දිට්ඨිය කියන එක තමයි අමෝහ කියන කුසල හේතුව වෙන්නේ. එහෙමනම් මාර්ගසිතේ දෙන සම්මා දිට්ඨි චෛතසිකය මාර්ගාංගයකුත් වෙනවා කුසල හේතුයකුත් වෙනවා. එහෙමනම් මාර්ග නම්ලත් හේතු කියන අර්ථය සම්පූර්ණ කරනවා. එහෙමනම් මේකෙදි කියන්නේ මාර්ග නම්ලත් හේතු ඇත්තා වූ. එහෙමනම් මාර්ග නම්ලත් හේතු තියෙන ධර්ම කියන්නේ මොනවද දැන්? මෙන්න මාර්ග නම්ලත් හේතු. එහෙමනම් එම්ම ධර්ම තියෙන අනිත් ධර්ම මොනවද? ඒ ළමයා ඉන්න පන්තියේ ඉන්න අනිත් යාළුවෝ කවුද? හරි? එතකොට කොහොමද ඒක බලන්නේ? එහෙමනම් වෙන්න ඕනේ මාර්ගසිතයි ඉතිරි චෛතසික 35යි. ඒ 35 උනේ මෙතන සම්මාදිට්ඨිය වර්ජිත කරලා ගත්ත නිසා. ඒක අර කලින් පෙන්නපු නික්කේප කාණ්ඩයේ ඡේද 1038 දිත් පැහැදිලිව කිව්වා සම්මාදිට්ඨින් කපෙත්වා සංසම්පයුක්තෝ වේදනක්ඛන්தோ ආදී වශයෙන් එතන සැලකුවේ. ඒ අනුව අභිධර්ම භාවනා පොත මෙතනදී ඉදිරිපත් කරනවා මාර්ගසිතත් චෛතසික 35ත් මෙහි යෙදෙන අභිදේයාර්ථ හැටියට. මේ පිළිබඳව වෙනස් මත තියෙන වගත් මම දන්නවා. ඒ පිළිබඳව සාකච්ඡාවට දැන් යොමු වෙමුද? ඉදිරියට යමුද? ප්‍රශ්නයක් තියෙනවා නම් निराකරණය කරගෙන යමු නේද? ඔව්. හොඳයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න දැනට. හොඳයි. ප්‍රශ්නයක් නැහැ වගේ මංගල මහත්මයා. ඔතන මේ මගල මහත්තයා මාර්ගසිත 4යි චෛසික 35 නේද දෙන්න ඕනේ නේද එතකොට? ආවෝ. මෙතන මාර්ගසිත 4යි චෛතසික 35යි නේද? හරි. එහෙමනම් හරි. ඊළඟට අපිට අවශ්‍ය වුණොත් අපි සාකච්ඡාවට ඉඩ තියලා ඊළඟ පදයට යන තුන්වෙනි අර්ථ විකල්පයට මාර්ගයේහි පිහිටි හේතු ඇත්තා වූ කියන අර්ථ විකල්පය. මාර්ගසිත ත්‍රි හේතුක කුසල සිතක්. එහි කුසල හේතු තුනම තියෙනවා. අලෝභ, අදෝස, අමෝහ. එතකොට දැන් මෙතන අහන්නේ මාර්ගයේහි පිහිටි හේතු තියෙන ස්වභාවයක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මාර්ගසිතෙහි ඇති කුසල හේතු තුන මාර්ගයේහි පිහිටි හේතු වෙනවා. එතකොට මාර්ගයේහි පිහිටි හේතු ඇත්තා වූ ධර්මයෝ කියලා කියනකොට එහෙනම්
එම චිත්තෝත්පාදයේ අවශේෂයයි. ඊටු ටිකයි. එහෙමනම් එතන වෙන්න ඕනේ අභිදේයාර්ථ හැටියට මාර්ගසිත 4යි චෛතසික 33යි 33 කොහොමද ගත්තේ මාර්ගසිතේ දෙන චෛතසික 36යි ඒකෙන් හේතු ධර්ම 3 අයින් කරපුවාම කුසල හේතු 3 ඉතුරු වෙන්නේ චෛතසික 33යි මේ විදිහට තමයි ඒක ගලපන්නේ එතකොට දැන් මේකේ සාරාංශයක් හැටියට ගත්තොත් පළවෙනි අර්ථ විකල්පයට ආවේ මාර්ගයේම හේතු කොට ඇත්තා වූ කියන තැනදී අභිදේයාර්ථ හැටියට ආවේ මාර්ගසිත 4යි චෛතසික 28යි 28 උනේ කොහොමද මාර්ගාංගට අඩු වෙලා මාර්ග නම්ලත් හේතු ඇත්තා වූ කිව්වහම මාර්ග නම්ලත් හේතුව උනේ සම්මාදිට්ඨිය එහෙමනම් සම්මාදිට්ඨියින් තපෙත්වා ඒක අයින් කරලා ඊතුරු චෛතසික 35 තමයි අරගත්තේ තුන්වෙනි අර්ථ විකල්පයේදී මාර්ගයේ පිහිටි හේතු ඇත්තා වූ කිව්වහම මාර්ගයේ පිහිටි මාර්ග චිත්තෝත්පාදයේ කුසල හේතු තුනම පිහිටියා එහෙමනම් ඒ තුන අයින් කරලා ඉතුරු චෛතසික 33 තමයි අරගත්තේ මේ කාරණා තුනම අවස්ථා තුනම පොදුවේ සැලකූ විට අපිට ගන්න පුළුවන් මාර්ගසිත 4යි චෛතසික 35යි කියලා ඊළඟට ස්කන්ධාදී වශයෙන් බෙදුවොත් ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි හැටියට ගන්න පුළුවන් ස්කන්ධ වශයෙන් හතර ආකාර වෙන හැටි ඉතින් බොහොම සරලයි මුළු චෛතසික ගාන 35 නිසා සංස්කාර ස්කන්ධයේ චෛතසික 33යි ඊටු ටික මම හිතනවා දැන් කටපාඩමේ ඇති මේක ඊළඟට ආයතන හා ධාතු වශයෙන් බලද්දී ආයතන වශයෙන් දෙක වෙන්නේ මාර්ගසිත 4 මන ආයතනයි චෛතසික 35 ධම්මායතනයි ධාතු වශයෙන් බලද්දී මාර්ගසිත 4 මනෝ විඥාන ධාතුයි චෛතසික 35 ධම්ම ධාතුයි ඊළඟට සත්‍ය වශයෙන් එක්වැදෑරුම් වෙන්නේ කොහොමද මග්ග හේතුකා ධම්මා කියන දෙවෙනි පදයේදී මෙතනදී අමෝහය කියන චෛතසිකය සම්පූර්ණයෙන් ඉවත් වූ බව සඳහන් වෙන නිසා අභිධර්ම මාර්ග පොතට අනුව මම යන්නේ එහෙමනම් සම්මාදිට්ඨිය කියන එක මුළු පද අර්ථ විකල්ප තුනෙන්ම අයින් වෙච්ච නිසා ඉතුරු වෙලා තියෙන මාර්ගාංගය 7යි. එහෙමනම් ඒ 7 දෙන එක්වරක්ද ඊට පස්සේ 6 දෙන කියලා කිව්වේ සම්මා සංකප්පයත් අයින් වෙනවා දෙවෙනි ධානයේ ඉඳලා එහෙම වෙනකොට මාර්ගාංගය 7 දෙන එක්වරක්ද 6 දෙන 4 වරක් ආකාරයෙන් තමයි ඒක යෙදෙන්නේ. එකේ සියලු සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන අවස්ථා 4 යෙදෙන මේ සියලු ධර්මයෝ මාර්ග සත්‍ය හැටියට යෙදෙනවා. එහෙමනම් ඒක මතක තියාගන්න ඕනේ සත්‍ය විනිර්මුක්ත ධර්ම ටිකක් ලියා ගන්න. එතකොට එම මාර්ගසිත වල මාර්ග චිත්තෝත්පාදයේ යෙදෙන 19 මේ චිත්තෝත්පාද ධර්මයෝ සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට සඳහන් වෙනවා. දෙවැනි ටික පදය ගැන ගැටලු තැන් සාකච්ඡා කරමු. මට තදින් වහිනවා මම හිතනවා යම් කිසි ඩිස්ටර්බන්ස් එකක් ඇති ඔයගොල්ලන්ට ඒ තේරුම් ගන්න පුළුවන් විදිහට ඇහෙනවා ඇති කියලා හිතනවා. හෙලෝ තෙරුවන් සරණයි. ඔව්. කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ දෙවෙනි පදයේ මේ මාර්ග චිත්තුප්පාද මේ 29ක් මේ දෙන්න ඕනේ. ඔව්. 19 කියලා නේද කිව්වේ? 19 නෙමෙයි 19 කිව්වොත් 19යි. හරි? මෙතන 29ක් තියෙනවා. 36න් 8ක් අඩු වෙලා එකක් එක්ක වුණාම මාර්ගසිත මාර්ගාංගට අඩු වෙලා සිත එකතු වුණාම 29යි. අපෝ දැන් ඕක කටපාඩමේ තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට. හරි මේකේ ගැටලු තැන් තියෙනවා එහෙමනම් අපි ඒවා ඉදිරියේදී සාකච්ඡා කරන්න දැන් එහෙනම් තුන්වෙනි පදයටත් යමුද
හොඳයි එතනදී ඇත්තටම අර ගැටලුවකට තියෙන්නේ අර ටපෙත්වා කියලා තිබිච්ච නැති එක පිළිබඳව තමයි අපි තවදුරටත් කතා කරනවා නම් තියෙන්නේ. ඒක ඔව්. ඇරෙනකොට නම් ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණා. එතන තමයි කෙටියෙන් හෝ තේරුම් ගත යුතු තැනක් තියෙනවා නම් තියෙන්නේ කියලා හිතනවා මංගල මහත්මයා. ඒක निराකරණය කරගෙන යන්න මගල මතක. ඔව්. දැන් මේ ඉදිරිපත් කරපුව මේ අර්ථය තමයි මෙතන චෛතසික 33ක් විතරක් ඔව් චෛතසික 33ක් විතරක් ගත්තේ ඇයි කියලා. හරි දැන් අතන කුසල හේතු වර්ජිත. නමුත් මම ඉස්සෙල්ලත් පෙන්නුවා කොයි දෙක තියෙන්නේ මෙතනදී. හරි මෙතනදී මේ පළවෙනි පදෙත් තියෙනවා ටපෙත්වා කියලා දෙවෙනි පදෙත් තියෙනවා ටපෙත්වා කියලා නමුත් තුන්වෙනි පදේදී අරිය මග්ග සමංගිස්ස අලෝභෝ අදෝසෝ අමෝහෝ ඉමේ ධම්මා මග්ග හේතු. හරි එතකොට ඊළඟට කිව්වේ නැහැ මග්ග හේතුන් ටපෙත්වා කියලා කිව්වේ නැහැ. එතකොට එතන වෙන්නේ අමෝහෝ අලෝභෝ අදෝසෝ අමෝහෝ කියන එක අලෝභ කියන එක ගත්තොත් එයාට සංප්‍රයුක්ත වෙනවා අදෝස අමෝහ දෙක. අදෝස කියන එක ගත්තොත් ඉතුරු දෙක එයාට සංප්‍රයුක්තයි. මේ ආදි වශයෙන් මාර්ගයන්ගේ අරගෙන බැලුවොත් එක හේතු ධර්මයේ අරගෙන බැලුවොත් එයා අනිත් හේතු ධර්මයක් සමග යෙදෙන නිසා මෙතන ටපෙත්වා කියලා යෙදුවේ නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙම වුණොත් මේ තුනම එකවර අයින් කරන්න බෑ නේද කියන තර්කය තමයි එතෙන්ට යෙදෙන්නේ. එහෙම වුණා නම් එතන චෛතසික 36ම ගන්න ඕනේ කියන අර්ථය. ඉතින් ඒක ඇත්තටම කතන්දරේ එකයි. ඉතින් ඒකට මට ඊට එහා පිළිතුරක් දෙන්න නම් අමාරුයි. මමත් කියවලා තියෙනවා සමහර තැන්වල ඒක චෛතසික 36 විය යුතුයි කියලා. මේවා ඉදිරියේදී හරියටම තීරණය කරගත යුතු ප්‍රශ්න හැටියට මමත් දකිනවා. ඔව් එතනදී මංගල මහත්මයා මම හිතන්නේ අපිට විභංගයත් එක්ක සසඳලා යම්කිසි තීරණයකට මේ එන්න කියලා තමයි අපිට යෝජනා කරන්න තියෙන්නේ එතන නේද? ඔව්. 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 මොකද දැන් ඊට කලින් ඒවත් එහෙනම් මම පොඩ්ඩක් ඒකට යන්නම්. ඊට කලින් ඒ වගේ දැන් විභංග ප්‍රකරණ පඤ්ඤපුච්ච කරන් බැලුවා නම් ඉන්ද්‍රිය විභංගයේ ඡේද 333 පිටුව 229 දී එතන මග්ගාරම්මන ත්‍රිකය ඒ කියන්නේ ඉන්ද්‍රිය විභංගයේ පඤ්ඤපුච්චකයේ මග්ගාරම්මන ත්‍රිකය විස්තර වෙන පඤ්ඤපුච්චක හැටියට ප්‍රශ්න නගන තැනදී එතනදී අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියං න මග්ගාරම්මනං ඒක මාර්ගාරම්මන වෙන්නේ නැහැ මොකද අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය නිවනට යොමු වෙලා තියෙන නිසා මාර්ගය අරමුණු වෙන්නේ නැහැ ඒක හරි ඊළඟට කියනවා සියා මග්ග හේතුකං ඒ වගේම අඤ්ඤින්ද්‍රියටත් ඒ විදිහටම කියනවා ඒ විභංග ප්‍රකරණ පඤ්ඤපුච්චකයේ ඉන්ද්‍රිය විභංගයේ යෙදෙන තැනක් මේකත් සාකච්ඡාවට ගත යුතු තැනක් ඒ වගේම දැන් ඕක ටේබල් එකකට දාලා පෙන්නුවොත් මේ විදිහටනේ ඔක යන්නේ. ඕක අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනනේ. හරි? මග්ග හේතුකා කියලා කියනකොට එතනදී දෙවෙනි අර්ථ විකල්පයේ යටතේ අපි ගත්තොත් මේක මම දෙවෙනි අර්ථ විකල්පයට ගිහිල්ලා නැහැ. එතනදී අරගත්තොත් සම්මාදිට්ඨිය හේතුකුත් වෙනවා කියන පදනමේදී අරගෙන ගත්තොත් මේක ඊටා විශේෂ අවස්ථාවක් වෙන්න මෙතන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන එක යෙදෙන්නේ මාර්ගසිතේ විතරමයි. නමුත් එම මාර්ගසිතේ යෙදෙන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය එතකොට එකම සිතයි තියෙන්නේ. ඒ එකම සිතේ වුණත් ඒක වත්තබ්බා කියලාත් යෙදෙනවා නවත්තබ්බා කියලාත් යෙදෙනවා. මේක අති විශේෂ වූ අවස්ථාවක් මට මෙහෙම අවස්ථා වෙන නම් හම්බ වෙලා නැහැ. හරි?
ඒ කොහොමද ඒක වෙන්නේ කියන කාරණාවල් සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒ වගේම මෙතනදී සම්මා දිට්ඨිය එක් පැත්තකට අරගෙන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන ඒ ප්‍රඥාවේ ඉහළ ඉන්ද්‍රිය තුන වෙනම සලකන වදකින කොහොමද අඤ්ඤතාවින්ද්‍රිය අපිට ගන්න වෙන්නේ නැහැ. මොකද ඒක මාර්ගසිතේ මේ යෙදෙන්නේ නැති නිසා. රහත් ඵලසිතේ විතරනේ ඒක යෙදෙන්නේ. නමුත් ඉතුරු අඤ්ඤින්ද්‍රිය සහ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සාමාන්‍ය මාර්ගසිතේ දෙන ප්‍රඥා අවස්ථාවමද එහෙම නැත්නම් ඒක ඉහළ ප්‍රඥාව තිබිද්දී ඉහළ ස්වභාවයක්ද වෙනත් කෘත්‍යයක් හැටියට සලකනවාද කියන ප්‍රශ්නයත් එතන තියෙනවා. මේක මම ඉගෙන ගත්තා. එතන මේ මංගල මහත්මයා එතන දැන් අපිට මේ අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉතින් දෙනේ අඤ්ඤින්ද්‍රිය කියන තැන අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද එතන මාර්ගසිතුත් ඵලසිතුත් කියන දෙකම තියෙන හින්දා වත්තබ්බා කියන එකයි නවත්තබ්බා කියන එක දෙකටම යෙදෙනවා නේද? ඔව්. එතකොට මේ අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රිය මේ දෙතනක මේ නවත්තබ්බායි වත්තබ්බායි දෙකේ යෙදෙන එක තමයි අපිට විසඳ ගන්න තියෙන්නේ නේද? ඒක ඔව්. හොඳයි. ඒක මම ඉගෙන ගත්ත වෙන්න මෙහෙමයි. ඒක දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම ඉගෙන ගත්ත විදිහ. ඒක මගේ ගුරුවරයාත් මට ඉගැන්නුවේ මේක මෙහිමයි මට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක මට පෙළ පොතකින් හෝ අට කතාවෙන් තැනක් උපුටා දක්වන්න බැහැය. නමුත් මේ යෙදිලා තියෙන විදිහ අනුව මට මේක ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි කියලායි අපේ ගුරුතුමා මටත් ඉගැන්නුවේ. ඒ මෙහෙමයි. මාර්ගය නම්ලත් හේතු නම් වූ සම්මා දිට්ඨිය හේතු කොට ඇති කල්හි සම්මා දිට්ඨියෙන් අන්න වූ කෘත්‍යයක් සිදු කරන බැවින් ප්‍රඥාවේම ප්‍රභේදයක් වූ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය මග්ග හේතුකය කියලා. හරි. ඉතින් එහාට ඉගෙන මටත් දැනුමක් නැත. මංගල මහත්මයා අපිට පෙන්නනවාද පුළුවන්ද මේ ඉන්ද්‍රිය විභංගේ පෙළේ තියෙන විදිහටම පෙන්වන්න පුළුවන්ද? මෙන්න පෙළ. හරි. එතකොට ඒකේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රියන් න මග්ගාරම්මණං න සියා මග්ග හේතුකං සියා මග්ගාධිපති. ඔව් ඒක මට පෙන්නත හැකි මෙහෙම. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියන් න මග්ගාරම්මණං. අනඤ්ඤා තම්මස්ස නෙමෙයි මෙතන න මග්ගාරම්මණ. මයි කර්සර් එක පේනවා ඇති කියලා හිතනවා. පේනවා. හරි. එතකොට මග්ගාරම්මණං මෙතන න මග්ගාරම්මණං අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. ඒක හරි. එතකොට ඊළඟට සියා මග්ග හේතුකං. සියා මග්ග හේතුකං වෙනකොට වෙන්න සියා මග්ග හේතුකං මෙතන. ඊළඟට සියා මග්ගාධිපති. වෙන්න මග්ගාධිපති. මම ඒක වත්තබ්බා කොටසේ මේ පද තුන මම වෙන වෙනම අරන් පෙන්නුවා. ඊළඟට අඤ්ඤින්ද්‍රියනොත් දැන් බලන්නකො මෙතනක් තියෙනව වෙනසක්. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියයි අඤ්ඤින්ද්‍රියයි කියන දෙකේ ඒ වාක්‍ය දෙකේ යෙදිච්ච ධර්මතා එකමයි. එහෙමනම් ඇයි ඒක කියන්න තිබුණ නැත්තේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියයි අඤ්ඤින්ද්‍රියයි කියන ඒ ඉන්ද්‍රිය දෙක විතරක්. තනි වාක්‍යයකින් කියන්න තිබුණ නැතුව මෙතන වාක්‍ය දෙකකින් දීලා තිනවා. ඒකත් මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හරි. එතකොට ඒකත් මම මේ chart එකේ මේ විදිහටම දාලා තියෙනවා. මේ එකම විදිහට යෙදෙන ධර්මතා දෙක වාක්‍ය දෙකකින්මයි දීලා තියෙන්නේ. හරි. ඊළඟට සියා මග්ගාධිපති සියා නවත්තබ්බං මග්ග හේතුකාන්ති මග්ගාධිපති. හරි. ඊළඟට නවින්ද්‍රියා කියලා කිව්වේ අනිකුත් නාම ඉන්ද්‍රිය 6. එතකොට තේරෙනවා පොඩි වෙනසක් අර ඒකේ අඤ්ඤේන්ද්‍රයයි මේ අනඤ්ඤතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියනකොට දෙකට කියලා ඇත්තේ මම හිතන හැටියට අඤ්ඤේන්ද්‍රිය ඵලහිතලා තියෙනවා නේ. අන්න රයිට්. ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. අපි ඒකේ සිංහල පරිවර්තනයක් පොඩ්ඩක් බලමුද? කොයිකට? සිංහල පරිවර්තනය මම දැම්මේ නැහැ. ඒක එහෙනම් ඔබ ෂෙයා කරගන්න පුළුවන්ද? ඔව් ශ්‍රීමති මහත්මිය අපිට ෂෙයා කරනවද පොඩ්ඩක් විභංග ප්‍රකරණය? නැත්නම් බ්‍රුණු මහත්තයා? කවුරු හරි කමන්නේ.
ශ්‍රීමති මහත්මිය ගාව තියෙනවද විභංග ප්‍රකරණේ? විභංග ප්‍රකරණේද මහත්තයානේ? එහෙමයි. ඔව් ඉන්ද්‍රිය විභංගය ඕනේ. හොඳයි පොඩ්ඩක් ඉන්න. මම හිතනවා මේ අපේ ඔඩියන්ස් එකට මේ ප්‍රශ්නේ මොකක්ද කියලා තේරෙනවා ඇති කියලා. එතනදී අපිට පේන දෙයක් තමයි මේ භාවනා පොතේ අර අමෝහය කියන එක ඒ පද තුනෙන්ම අයින් වෙලා තියෙනවා. නමුත් විභංග ප්‍රකරණයට ගියාම ඒක යම් යම් තැන්වල ඇතුළත් කරලා තියෙන විදිහක් තමයි පේන්නේ. ඒක ගැන තමයි අපි මේ හොයන්නේ කියන එක පොඩ්ඩක් කල්පනාවේ තියාගන්න එක හොඳයි. එහෙම නේද මංගල මහත්තයා? ඔව්. පේනවද? ඔබ දැන් පේනවා. හරි මෙතන තියෙනවා පාලි සහ සිංහල ලොකු කරන්නේ කොහොමද? අපිට පේනවා හොඳට ලොකුට. හරි. ඉන්ද්‍රියෝ සද්දනේ කනාලම්බන වෙති ඉන්ද්‍රියෝ සතර දෙනේ මාර්ගාලම්බන යන මාර්ග හේතුව මග්ගදන නොකිය උත්සාහ. නඤ්ඤා කන්නස්සමිතේ මාර්ගාලම්බන නොවේ. මාර්ග හේතුකද වන්නේය මාර්ග මග්ගාතිපතිද වන්නේය. මාර්ග හේතුකයයිද මග්ගාතිපතියයිද නොකිය යුතුද වන්නේය. ඒ කියන්නේ පාලියට සමානවම තමයි දීලා තින්නේ මේ සිංහල පරිවර්තනයත් නේද? ඔව්. හොඳයි. අපිට හිතලා බලන්න ඕනේ තැනක් කියන එක තමයි තේරෙන්නේ මංගල මහත්මයා. බ්‍රුණු මහත්මයා යමක් එකතු කරන්න තියනද ඒකට? ඒක මෙහෙම ඒක අර මේ අපි තව විද්වත් මණ්ඩල යොමු කරලා බලමු. එතන ඒ අපි දැන් සාකච්ඡා කරන්නේ භාවනා පොතේ තියෙන තුන්වෙනි අර්ථ යෝජනාවේ හැටියට එන ඒ චෛතසික වල වෙනසක් වෙන්න ඕනේ කියන එක. දැනට ඒක දැන් ඔය දින විදියටම පරිහරණය කරන්න විදියටම තමයි මංගල මහත්මයා විස්තර කරේ. හැබැයි ඔයගොල්ලෝ ඉන්ද්‍රිය විභංගය කරනකොට කවදා හරි විභංග ප්‍රකරණේ පඤ්ඤපුච්චකට යනකොට එතන එහෙම එකක් තියෙනවා. නික්කේප කාණ්ඩයේත් අභිධර්ම මාර්ගයේ නික්කේප කාණ්ඩයේත් ඉදිරිපත් විදියත් පොඩ්ඩක් බලන්න. මේ මම යෝජනා කරනවා දැන් තමයි පුළුවන් නම් මේක අටකථා කාණ්ඩේ පොඩ්ඩක් බලමුද කියන එක ධම්මසංගණේ. හොඳයි. ශ්‍රීමති මහත්මියට පුළුවන් ද අපිට ධම්මසංගණේ අටකථා කාණ්ඩය යන්න? අටකථා කාණ්ඩය මේ හරි මංගල මහත්මයා ෂෙයා කරනවා නේද? තේරුණානේ? හොඳයි. තේරෙනවා. දැන් නොපෙනී ගියා. අපෝ ෂෙයා කරන්න. මංගල මහත්මයා ෂෙයා කරනවා නේද? ඔව් එන්න පෙවුන්නේ නැද්ද? නෑ දැන් පේන්නේ නෑ. හරිනේ? දැන් පේනවා. හොඳයි. හරි. අපිට ස්ලයිඩ් එක දානවා. තාම අර මේ ස්ලයිඩ් ෂෝ එක දැම්මම හොඳට පේන්නේ. හරි දැන් හොඳට පේනවා. මංගල මහත්මයා කතා කරනවද නැත්නම් හරි. එහෙමනම් මේක chart එකකට දැම්මොත් මේ විදිහට එනවා. පළවෙනි පදේ මංගල කලින් කියපේ කවුරු මොකුත් ඇහුන්නේ නැහැ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා කලින් ඇහුන්නේ එකපාර ඇහෙන්නේ නැතුව ගියා මම. හරි. මේක chart එක මේක chart එකකට දැම්මොත් chart එක මට පෙන්වන්න පුළුවන් මේ විදිහට ඉස්සරළම කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන සංපයුක්ත චිත්තුප්පාදා කිරියතෝ චත්තාරෝ ඥාන සංපයුක්ත චිත්තුප්පාදා ඉමේ ධම්මා සියා මග්ගාරම්මනා නමග්ග හේතුකා සියා මග්ගාරම්මනා සියා නමග්ග හේතුකා හරි සියා මග්ගාධිපතිනෝ ඒක හරි ඒක මෙතනින් පෙන්නවා හරි ඊළඟට සියාන වත්තබ්බා මග්ගාරම්මනා තීපි හරි මග්ගාධිපතිනෝ තීපි ඒකත් හරි මෙතන මේ පැත්ත චත්තාරෝ අරිය මග්ගා න මග්ගාරම්මනා චත්තාරෝ අරිය මග්ගා න මග්ගාරම්මනා මග්ග හේතුකා සියා මග්ගාධිපතිනෝ සියා න වත්තබ්බා මග්ගාධිපති සියා න වත්තබ්බා මග්ගාධිපතිනෝ ති ඒකත් හරි මෙතන ඒකත් පෙන්නවා
ඊළඟට රූපාවචර චතුත්ථ ඥානං කුසලෝතෝච්ච කිරියතෝච කිරියා හේතුක මනෝ විඥාන ධාතු උපේක්ඛා සහගත. ඒවා මම දම් පාටින් පෙන්නලා තියෙනවා. මනෝද්වාර වර්ජනයත් අභිඥා සිත් දෙකත්. ඉමේ ධම්මා සියා මග්ගාරම්මනා න මග්ග හේතුකා න මග්ගාදිපතිනෝ. සියා න වත්තබ්බා මග්ගාරම්මනාත්ති. ඔව්. හරි. කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්‍රයුක්ත චිත්තුත්පාදා සබ්බං අපුසා. ඒ කියන්නේ ඊටු ටික නැති ටික. හරි ඒක මෙතන පෙන්වුවේ නැහැ. එතකොට මෙතන තිබිච්ච ඒ ටික අපි දැම්මනම් chart එකට. එතකොට ওই විදිහට තමයි ඒක පෙන්න ගන්න පුළුවන් වෙන්නේ. නොයදෙන ටික හැර. මේ අට කතා කාණ්ඩයේ විස්තර වෙන පිළිවෙල. එතකොට මේ මංගල මහත්මයා මෙතන මග්ගේ හේතුකා කියනකොට ලෝකෝත්තර මාර්ග සිත් 4 ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක නවත්තබ්බා පැත්තට කියලා නෑ නේද? ඒක කියුන්නේ නෑ නේද ඒක? ඒක තමයි පොඩ්ඩක් අපව බලමුද ඒක? ඔව්. මෙතන කියවිලා නෑ නේද ඒක? ලක්මනම කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන සම්පන්න සියමග්ග මග්ගරම්ම චත්තාරෝ අරිය මග්ග න මග්ගරම්මන මග්ග හේතුක සියමග්ග සියා නවත්තබ්බා මග්ගාදිපති නොති. ඔව් එතන කියලා නෑ න මග්ග හේතුකා කියලා නේද? ඔව්. හැබැයි උතනදී ඔහොම ගත්තොත් මංගල මහත්තයා එහෙත් අඩුවක් පේන්නේ නැහැ නේද? චිත්තපාද සේරම ඇවිල්ලානේ තියෙන්නේ. මංග හේතුකවල. ඔව්. ඔව්. හරි. දැන් අලුතෙන්ම මේක අහන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම හොඳටම බය වෙයිනේ. හරි. දැන් අපි මේ විදිහේ ප්‍රශ්න කීපයක් මේ ටිකේ තියෙනවා. ඒවා එකපාරටම අපිට විසඳ ගන්නම චුට්ටක් අමාරුයි. අපි ඉදිරියේදී ඒවත් විසඳ ගමු මේ විදිහේ සාකච්ඡා මාර්ග වලින්. එහෙම නැත්නම් අනිකුත් අයටත් ඒක යොමු කරලා ආදි වශයෙන්. දැන් අපි තුන්වෙනි අර්ථ විකල්පය අරන් බැලුවොත් තිකයේ තුන්වෙනි පදේ ඇවිල්ලා මග්ගාධිපතිනෝ ධම්මා. ඒකටත් අර්ථ විකල්ප තුනයි. මාර්ගයේම ආරම්මනාධිපති ප්‍රත්‍ය කොට ඇත්තා වූ කියලා පළවෙනි අර්ථ විකල්පය. මාර්ගයේහි පිහිටි සහජාතාධිපති ප්‍රත්‍ය කියලා දෙවෙනි අර්ථ විකල්පය. මාර්ගයේම සහජාතාධිපති ප්‍රත්‍ය කොට ඇත්තා වූ කියලා තුන්වෙනි අර්ථ විකල්පය. මේක මේ මාර්ගයේහි පිහිටි කියන එක දැන් දෙවෙනි පදේදී තිබුණේ තුන්වෙනි අර්ථ විකල්පයේ හැටියට මේ පිහිටි කියන වචනයත් එක්ක ආපු පදය. නමුත් මේ ඊට වෙනස් ස්වභාවයක් තියෙනවා. හැබැයි තියෙන විදිහම මම අරගත්තා මිසක් වෙනස්කම් කරන්න ගියේ නැහැ. දැන් මේ අධිපතිභාවය සලකනකොට ඒ අධිපතිභාවය අපිට බලන්න වෙනවා ආරම්මනාධිපති මේක අර ප්‍රත්‍ය විස්තර එහෙම කරනකොට ඉගෙන ගන්න කොටසක් අධිපතිභාවය වෙන්න පුළුවන් ආරම්මනාධිපති හැටියටත් සහජාතාධිපති හැටියටත්. ඔයා යමක් ආරම්මනාධිපති අරමුණු කිරීමේදී අරමුණු අධිපති බවක් දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් සහජාතාධිපති ඒ කියන්නේ එකට යෙදෙන අධිපති ධර්මයන් අතරින් ඒ වෙලාවේ අධිපතිත්වයේ දරන එක. ඒතර අධිපති ධර්ම හතරම එකසිතක යෙදෙනවා. හැබැයි අධිපති හැටියට නෙමෙයි. අධිපති වෙන්නේ එකයි. හරි? එහෙම ස්වභාවයක්. එතකොට ආරම්මනාධිපති කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් පාර දිගේ ඇවිදන් යනකොට ඕන තරම් කොළ කෑලි පාස් වෙනවා. නමුත් ඒකටවත් අපේ අවධානය යොමු වෙන්නේ නැහැ. හැබැයි 5000 කොළයක් වැටලා තියෙනවා දැක්කොත් ටක් ගාලා අරමුණු වෙනවා අපිට ඒක. අන්න ආරම්මනාධිපති. හරි? ඒ විදිහට ඒක හිතලා ගන්න පුළුවන්. එතකොට මේ තිකයට මේක යෙදෙන්නේ මෙහිමයි.
ආරම්මනාධිපති කියන එක මේක පළවෙනි අර්ථ විකල්පයේ හැටියට දීලා තියෙනවා. ඊළඟට සහජාතාධිපති හැටියට කියන එක නැවත දෙකට බෙදන්න පුළුවන්. මාර්ගයේ පිහිටි සහජාතාධිපති, මාර්ගයම සහජාතාධිපති කියලා. ඒ අනුව තමයි දෙවෙනි අර්ථ විකල්පයේ සහ තුන්වෙනි අර්ථ විකල්පයේ ගොඩනගලා තියෙන්නේ. මේක හිතේ තියාගෙන අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ධම්මසංගණියේ කොහොමද මේක නිකේප කාණ්ඩයේ විස්තර කරන්නේ කියලා. එතනදි කියන්නේ කතමේ ධම්මා මග්ගාධිපතිනෝ ඡේදය 1039 පිටුව 396 අරිය මග්ගං අධිපතින් කරිත්වා යේ උප්පජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා හිමේ ධම්මා මග්ගාධිපතිනෝ. ඕනෑම ආර්යයන් වහන්සේ නමක් මාර්ගය ලැබුවට පස්සේ එකී මාර්ගය ගරු කටයුතු කොට සලකනවා, අධිපති කොට සලකනවා. ඉතින් එහෙමනම් එවැනි අධිපතිත්වයක් සමග අරමුණු කරන වෙලාවකදී ඒකට චිත්ත චේතසිකා ධම්මයි කියන්නේ චිත්ත උත්පාදය මග්ගාධිපතිනෝ හැටියට මෙතන අරගන්නවා. හරිය මග්ග සමංගිස්ස විමංසාධිපති. එතකොට ඒක ඇවිල්ලා ඊළඟ තත්වයට එනවා. විමංසන් තපෙත්වා සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පියලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා මග්ගාධිපතිනෝ. මේක අභිධර්ම මාර්ගයේ පොතේ විස්තර කරනවා මේ විදිහට. පළමු අර්ථ විකල්පයේ හැටියට අභිධර්යාර්ථ උගුලා දක්වනවා. සෝවාන් මාර්ගසිත අරමුණු කොට ඇත්තා වූ සෝවාන් ආර්ය පුද්ගලයාගේ ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් 4. එයි ඔහු ලැබූ මාර්ගය ගරු කටයුතු කොට අරමුණු කරන්නේ ආරම්මනාධිපති හැටියට. කොහොම අරමුණු කළත් මේ මහා කුසල් සිත් 4ෙන්මයි. හරි. මෙතනදී දැන් කලින් එකේදී තව සිතක් මෙතෙන් දෙක අහුණා. මොකද්ද කියලා මතකද? එතනදී මනෝද්වාර වර්ජනයක් තිබුණා. මනෝද්වාර වර්ජනයක්. නමුත් මෙතනදී මහා කුසල් සිත් 4 විතරයි. ඇයි මේක අධිපති ස්වභාවයෙන් ගරු කටයුතු කොට සලකනවා නම් ඒක මනෝද්වාර වර්ජනයෙන් සිදු වෙන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් 4ෙන් තමයි වෙන්නේ. ඒ විදිහටම සෝවාන් සකදාගාමි වෙනකොට යාට මාර්ග දෙකක් අරමුණු කරන්න පුළුවන්. ඒ දේ සිද්ධ වෙන්නේ මහා කුසල් සිත් 4ෙන්මයි. සෝවාන් අනාගාමියට මාර්ග 3ක් සිහි කරන්න පුළුවන්. එතනදිත් මහා කුසල්මයි. රහතන් වහන්සේ විතරක් මහා ක්‍රියා 4ෙන් මේ දේ සිද්ධ කරනවා. එතකොට මෙතනදී යෙදෙන්නේ විරති අපමඤ්ඤා වර්ධිත චෛතසික 33යි මාර්ගසිත 4යි. මාර්ගසිත මහා කුසල් සිත් 4යි ක්‍රියාසිත 4යි. ඒතකොට සිත් 8යි චෛතසික 33යි හැටියට එතන පළවෙනි එකට අභිධර්යාර්ථ එනවා. පළවෙනි අර්ථ විකල්පයේ සඳහා අභිධර්යාර්ථ. දෙවෙනි අර්ථ විකල්පයේ සැලකුවොත් අභිධර්ම භාවනා පොතේ විස්තර වෙන්නේ මාර්ගයේ පිහිටි සහජාතාධිපති ප්‍රත්‍යයත්තා වූ. දැන් සහජාතාධිපති වෙන්න අත්පිධර්ම 4ක් අපි ඉගෙනගෙන තියෙනවා. මේක ඔයගොල්ලෝ ලෝකෝත්තර කුසලසිත කාණ්ඩේ අරන් බැලුවා නම් ඒ කුසලසිත කාණ්ඩය තුල මේක අධිපති වෙන හැටි ධම්මසංගණියේ විස්තර කරලා තියෙනවා. මට ඡේදංක නම් මතක නැහැ. අන්න එතනදී ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ධර්මතා 4 උගන්වනවා. ඒකෙදි ඡන්ද චිත්ත කියන එක හැබැයි අධිපති බව පමණයි මාර්ගාංගයෝ වෙන්නේ නැහැ. විරිය විමර්ශා දෙක අධිපතිත් වෙනවා මාර්ගාංගයොත් වෙනවා. එතකොට මෙතන මාර්ගයේ පිහිටි සහජාතාධිපති කියනකොට මෙන්න මේ යට තියෙන විරිය සහ විමර්ශා දෙක විතරයි සලකන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒිනුත් දෙන්නම අධිපති වෙන්නේ නැහැනේ. එක්කෙනයි අධිපති වෙන්නේ. එතකොට ඒ එක්කෙනා අධිපති වෙන වෙලාවේදී එයාගෙන් අධිපතිත්වයේ ලබන ප්‍රත්‍යශක්තිය ලබන අනිකුත් ධර්මයෝ නම් එම චිත්තෝත්පාදවල යෙදෙන ඊතුරු චිත්තචෛතසික ටික ඊතුරු සිතයි චෛතසික ධර්ම ටිකයි. එහෙමනම් එම தත්ත්වයේ යටතේදී දෙවෙනි අර්ථ විකල්පයේ යටතේ අභිධර්යාර්ථ ඉන්නේ මාර්ගසිත 4ත් චෛතසික 35ත්. මෙතනදී චෛතසික 35 කියනකොට විරියාධිපති ප්‍රත්‍ය ලැබෙන අවස්ථාවේ විරිය වර්ජිත කොටත් විමංශාධිපති ප්‍රත්‍ය ලැබෙන, ඒ කියන්නේ විමංශාධිපති අයා අධිපතිය හැටියට ඉන්න වෙලාවේදී විමංශාව වර්ජිත චෛතසික 35 හැටියට තමයි සලකලා තියෙන්නේ. මේ දෙවන අර්ථ විකල්පය. තුන්වෙනි අර්ථ විකල්පය වෙනකොට මාර්ගයම සහජාතාධිපති ප්‍රත්‍ය කොට ඇත්තා වූ.
එතකොට මෙතනදී විරියාධිපති ධර්මයේ විමර්ශාවටත් විමර්ශාධිපති ධර්මයේ විරියටත් සහජාතාධිපති වනි බැවින් ඒ දෙක මග්ගාධිපතිත් වෙනවා. ඒක අභිධර්ම භාවනා පොතට අනුව වෙන විග්‍රහය. එහෙමනම් එතනදී අභිධර්යාර්ථ උගුලලා තියෙන්නේ එකී විමර්ශාව සහ විරිය. ඒ කියන්නේ සම්මා දිට්ඨියත් සම්මා වායාමත් කියන චෛතසික දෙක තමයි එතනින් උගුලවා අරගෙන තියෙන්නේ. එතකොට දැන් මෙතනදිත් මම තව පොතක කියුවා මීට වඩා වෙනස් අර්ථකථනයක්. නමුත් ඒකට නම් මට එකපාරටම එකක වෙන්නත් බැහැ. ඒ නිසා මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. දැන් සාරාංශය සැලකුවා නම් පළවෙනි අර්ථ විකල්පයට ආවා මහා කුසල 4යි ක්‍රියා 4යි චෛතසික 33යි. දෙවන අර්ථ විකල්පයට ආවා මාර්ගෙහි පිහිටි සහජාතාධිපති කියනකොට මාර්ගසිත 4යි චෛතසික 35යි. තුන්වෙනි අර්ථ විකල්පය මාර්ගයම සහජාතාධිපති වෙනකොට විරියත් අමෝහයත් එහෙම නැත්නම් සම්මාදිට්ඨියත් එතනදී අරගත්තා. මේ විදිහට අභිධර්යාර්ථ සලකලා එහි යෙදෙන ස්කන්ධ ආදිය විමසද්දී ස්කන්ධය 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1යි හැටියට ගලපන්න පුළුවන්. ස්කන්ධ වශයෙන් හතර ආකාර වෙන්නේ චෛතසික 36 අතුරින් වේදනා චෛතසිකයේ වේදනයි සංඥා චෛතසිකයේ සංඥාවයි ඊතුරු චෛතසික 34යි. එතකොට ඉතුරු වෙන්නේ ඒක සංස්කාර ස්කන්ධය. සිත් හැටියට ගත්තොත් සිත් 12ක් එතන විස්තර වුණා. ඒ සියල්ල විඥාන ස්කන්ධය වෙනවා. ආයතන වශයෙන් දෙකයි සිත් 12 මන ආයතනයයි ඊතුරු චෛතසික 36 ධම්මායතනයයි. ධාතු වශයෙන් උත් එහෙමයි මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු හැටියට මේ දෙක යෙදී යනවා. සත්‍ය වශයෙන් ආකාර දෙකයි කිව්වා. දුක්ඛාර සත්‍ය යෙදිලා තියෙනවා. මම කලින් එකේ සත්‍ය එකයි කියලා දාලා තිබුණේ මට මතක හැටියට ටික වැරදි. දුක්ඛාර සත්‍ය යෙදෙනවා. මාර්ග සත්‍ය යෙදෙනවා. එතනදිත් දුක්ඛ සත්‍යයට මේ ඥාන සම්පයුක්ත කුසල සිත් 4ත් ක්‍රියා සිත් 4ත් එහි යෙදෙන චෛතසික 33ක් යන අතරේදී මාර්ග සත්‍ය අර සුපුරුදු විදිහට යොදන්න සෝවාන් ආර්දී සතර මාර්ග සම්පයුක්ත සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8 දෙනෙක් වරද්ද සද්දින සතර වරද්ද ආදී ලෙසින් අරගන්න. ඊළඟට ඊතුරු මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මුක්තයි කියලා අරගන්න. එතකොට දැන් තුන්වෙනි අර්ථ විකල්පයත් හරි තුන්වෙනි පදයත් ඉවරයි. අට කතා කාණ්ඩයත් අපි කතා කළා. ඊළඟට ත්‍රිකයෙන් බැහැර වූ ධර්ම හැටියට අට කතා කාණ්ඩයේ අවසාන වාක්‍යයේ දීලා තියෙන්නේ මෙන්න මේ ධර්ම ටික. කාමාවචර කුසලතෝ චත්තාරෝ ඥාන විප්පයුක්ත චිත්තෝත්පාදා සබ්බං අකුසලං සබ්බෝ කාමාවචරස්ස විපාකෝ කිරියතෝ ච චිත්තුප්පාදා රූපාවචර තික චතුක්ක ඥානා කුසලතෝ ච විපාකතෝ ච කිරියතෝ ච චතුත්තස්ස ඥානස්ස විපාකෝ චත්තාරෝ ආරුප්පා කුසලතෝ ච විපාකතෝ ච කිරියතෝ ච චත්තාරිච සාමාන්‍ය පලානි ඉමේ ධම්මා නවත්තබ්බා මග්ගාරම්මනාතිපි මග්ග හේතුකාතිපි මග්ගාධිපතිනෝතිපි රූපංච නිබ්බානංච අනාරම්මනා. ඒ කියන ටික සමරයිස් කළොත් ওই විදිහට අපිට ගලපන්න පුළුවන්. ඊළඟට ඔව්
මංගල මහත්මයා මේ මට සමාවෙන්න මට විනාඩියකට ඉවත්ට වෙන්න වුණා මේ ඒ වෙලාවේ කතා කරාද දන්නේ නැහැ. මේ මග්ගාධිපතිනෝ කියන තැනදී අභිඥා සිද්දක ගන්න නැති එක ගැන කතා කරාද අපි? නෑ. ඒක ගැනත් පොඩි සඳහනක් කරමු නේද? ඇයි එහෙම වෙන්නේ කියන එක. දැන් මග්ගාරම්මන කියන එකේදී අපි ගත්තානේ අභිඥා සිද්දක. නමුත් දැන් මග්ගාධිපතිනෝ කියන තැනදී නොගන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි කියලා හිතුණා. මම හිතන එක මට වඩා ලස්සනට බ්‍රූනෝ මහත්තයා පැහැදිලි කරයි. බ්‍රූනෝ මහත්තයා මම නම් ඉච්ඡර ලස්සනට පැහැදිලි කරන්න කියලා හිතන්නේ බෑ. හැබැයි ඒකේ මේ මංගල මහත්මයා කිව්වා මනෝද්වාර වර්ජනය ඇයි ගත්තේ නැත්තේ කියන එක අධිපති වෙන්නේ නැහැ කියන එක අදහස. ඒ සංකල්පෙම තමයි අරකටත් කියන්න තියෙන්නේ. ඒක අධිපති වෙන්නේ නැහැ මග්ගාධිපති වෙන්න විදියක් නැහැ. ඒක මේ රූපාවචර අභිඥාසිත නිසා. එහෙම තමයි මට තේරුනේ මංගල මහත්තයා. මනෝද්වාර වර්ජනයට කියපුවා මං හිතනවා බ්‍රූනෝ මහත්මයා එතනදී දැන් මග්ග අධිපති කියලා ගන්නකොට මම හිතනවා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා කියලා තමාගේම ඒ තමා ලැබූ තම సంతානයේ පහළ වෙච්ච මාර්ග සිත් තමයි ඒ අරමුණු කරලා මේ අධිපති කරලා හිතන්නේ අනිත් අය ලැබපු මාර්ග සිත් ගැන එහෙම අධිපති කරලා හිතන්නේ නැහැ කියන එක වගේ කතාවක් එහෙම එකක් මතකයිද ඔබතුමාට? ඔව් මටත් මතකයි. හරි. ඒකත් මත් හිතන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අනුන්ගේ ආරම්භන අධිපති වෙන්න බෑ. තමන්ට අධිපති වෙන්නේ නැහැ. තමන් ලැබපු එකමයි තමන්ට ඉතා ගරුම්කත්වා කියලා එන්නේ. ඒක මට මතක විදිහට මෙන්න බලන්න මේකේ පඤ්ඤ විභංග වාරයේ තිබුණා වගේ මතකයි මට හොයාගන්න පුළුවන් වෙයිද ගන්න. තිරවසන්න ජාන්තනවිට එතකොට ඒ කියන්නේ අභිඥා වලින් අනිත් ඒවාත් අරමුණු කරන්න පුළුවන් නිසාදී ඒක නොගනවා කියන්නේ නෑ අභිඥා සිත් වලින් තමයි පරසංතානයන් ගැන නැත්තම් මේ අනුන්ගේ සිත් ගැන අරමුණු කරන්නේ අභිඥා සිත් වලින්. දැන් තමන් ලැබපු මාර්ගයම කියන්නේ මේ විදිහට මග්ග අධිපති හැටියට හිතනකොට තමන්ගේ එක බලන හින්දා ඒ අභිඥාසිත අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක අභිඥාසිත තියෙන්නේ නැහැ කියන එකයි එතනදී පැහැදිලි වෙන්නේ. අධිපතිභාවයේදී හරි මතක් වුණා කියලා. ඒකේ තාත්ත්ව විකල්පය ගැන හිතන්න ඕනේ. ඒක මේ ආරම්භනාධිපති ස්වභාවයෙන් තමයි මේ தත්ත්වය එන්නේ. ඒ කියන්නේ වෙන කාගේ හරි එකක් අරමුණු කරනවා ඒ ස්වභාවයෙන් තමන්ගේ එක හරි අරමුණු කරනවා නම් ආරම්භනාධිපති පැත්තෙන් තමයි බලන්න ඕනේ. ඔව් පැහැදිලිවම සහජාධිපති වෙන්න බෑනේ. සහජාධිපති වෙන්න බෑ. ඔව් ආරම්භනාධිපතිමයි ඒක යෙදෙන්නේ. එතකොට ඒක අරමුණු කරනවා. ඉතින් අනිත් එක්කෙනාගේ එක තමන්ට අධිපතිත්වයෙන් නෙමෙයි. ඉතින් ඒක සාමාන්‍ය අභිඥාසිතෙන් බැලීම. නමුත් තමන් මුළු සංසාරයේම මෙච්චර කල් ඇවිදලා ලබාගත්ත යම්කිසි මාර්ගයක් තියෙනවා නම් අද්දයිනේ. ඉතින් ඒක ගරුන්කත්වාම තමයි. ඒක ගරු කටයුතුමයි. ඉතින් ඒක එතකොට තමන්ගේ සිතේ පොදින දේම තමයි ගරු කටයුතු කරලා බලන්නේ. ඒකයි විශේෂයෙන් ඒකම උද්දීපනය කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි. කියන්න. තෙරුවන් සරණ. අර මේ තුන්වෙනි පදේ දෙවෙනි කොටසේ මේ අභිදේයාර්ථ වලට එන්නේ මේ මාර්ගසිත 4යි චෛතසික 35යි කියලා කිව්වේ මට හිතෙන්නේ 36ක් එන්න ඕනේ නේද? මාර්ගසිත 4යි චෛතසික 36ක් නේද එන්න ඕනේ 35 නෙමෙයි නේද? තුන්වෙනි අර්ථ විකල්පයේද? මේ අන්තිම පදයේ දෙවෙනි අර්ථ විකල්පේ ඔව් ඒක මෙහෙමනේ එක අවස්ථාවකට එකක් නේ අධිපති වෙන්න පුළුවන්. ඔව් දැන් අවස්ථා දෙකක් නිසා ඒ දෙක මේ අවස්ථා දෙකකදී එකතු කරලා ගත්තොත් 36ම එන්න පුළුවන් නේද? දැන් අපි අකුසල් වලදීත් වගේ වැඩක් කරන තුනම එකට ගත්තාම ඒක එනවා නේද? දෙකක් එකට ගත්තාම නෑ අර මම හිතන්නේ හරි දෙකම වෙන වෙනම කියලා ඒ කියන්නේ අවස්ථාව තේරුම් ගන්න හැටියට මට තේරෙන හැටියට ඒ අවස්ථා දෙකම වෙන වෙනම කියලා 35 එදෙනවා කියනවා එක තැනක අවස්ථාවකදී
විරිය අධිපති වෙනකොට විමර්ශව අධිපති වෙනකොට විමර්ශව අධි 35 එනවා. පැහැදිලිව එතන 36 තියෙනවා දෙකම එකතු කරොත් එතන. හැබැයි තුනම එකතු කරලා ආයෙ වෙනම කියනවා නේද ඒක? 36 වෙනවා කියලා. ඔව් තුනම එකතු කරලා පොදුවේ ගන්න වෙලාවේදී 36 කොහොමදත් යදෙනවා. නමුත් ඊට කලින් අර්ථකථනයේදී මෙතන දෙවෙනි අර්ථ විකල්පයට ඒ සිත හැටියට සලකනකොට එතකොට ඒ සිතේ යෙදෙනකොට එකක් අයින් කරනවාමයි. එතන විතරනේ මාර්ගසිත යෙදෙන්නේ. ඒ අර්ථ විකල්ප තුනෙන්ම මාර්ගසිත ටික යෙදෙන චෛතසික ටික එන්නේ. ඒතකොට කියනකොට මාර්ගසිත එක 36 යෙදෙනවයි කියලා කියනවනේ. අර විදිය විමර්ශක කියන එක දෙකත් එකතු කරලා ඔක්කොම එකතු කරලා 36යි කියලා තියෙනවා නේද? මට තේරෙන්නේ නැති. මෙතන සහජාත ප්‍රත්‍ය ලබන්නා වූ කියන අර්ථයෙන් තමයි ගන්නෙ නේද? එහෙමද? ඔව්නේ. මේ හැම තැනකම මේ විදිහට මේක ආවේ. ඔව් අපි එතන සහජාත ප්‍රත්‍ය ඇත්තා වූ කියලා තියෙන්නේ. ඒක ඇත්තා වූ කියන එකේ තේරුම සහජාත ප්‍රත්‍ය ලබන්නා වූ කියන එකම තමයි නේද? ඔව් ඒ අර්ථයෙන් තමයි මම මේක දාලා ඇත්තේ. එන ශානා මාත්‍ය අහන්නේ මම හිතන්නේ අර දෙකම එකම අවස්ථාවේදී වෙන්න පුළුවන්ද කියන එකද අහන්නේ චෛතසික දෙකම තියෙන නිසා. නෑ වෙන්න මෙතනදී අහන්නේ මෙතන චෛතසික 35 නැතුව 36 ගන්න නැද්ද කියලා. මොකද මේකේ මාර්ගසිත 4ම අරන් තියෙනවා. එහෙමනම් පොදුවේ සලකනකොට චෛතසික 36 මෙතන දාන්න බැරිද කියලා. නෑ පොදුවේ ගන්නකොට ගන්න පුළුවන්. මම හිතුවේ අර එකම අවස්ථාවේ චෛතසික දෙකම තියෙන හින්දා ගන්න පුළුවන්ද කියලා අහුවත් කියන්නේ. එහෙම ගන්න බෑ. මොකද එතකොට එකෙක් අයින් වෙන්න ඕනේ. හේතුව අධිපතිත්වයේ දරන්නේ එකයි. ඒක අවස්ථා දෙකක යන එකක් තමයි තේරුනේ. ඔව්. ශානක මහත්තයා මොනවාද ඒක තව තියනවද ගැටලුවක්? නෑ මං කියපු ප්‍රශ්නේ හරි තේරුණා. මේ ඒ කියන්නේ මේ එකක් මේ වීර්ය අධිපති වෙනකොට විමර්ශාව අධිපති වෙන්නේ නැති නිසා අවස්ථා දෙකේ ගත්තාම 35 දෙක එකතු කළාම තමයි 36 එන්නේ කියන එක. ඔව්. හරි ඒක හරි. එහෙම තමයි. හරි. වෙන කාටද ගැටලු තියෙනවද මේ සම්බන්ධව? ඒක තවත් මම දන්නේ නැහැ මේක ඉදිරිපත් කරනවද නැද්ද කමන්නේ මම අනිත්‍යයට හිතන්නත් එක ඉදිරිපත් කරන්න. දැන් භාවනා පොතේ අන්තිමට කියලා තියෙනවානේ මේ අයිති නැති එකක්. දැන් කියන්නේ මේ සප්පදේශ වෙන්න හේතුව. ඔව්. ඒකේ ඇයි එතකොට මේ අර මාර්ගසිතව චෛසික ගැන කියනවානේ. ඒක මාර්ගසිත වල චෛතසික දැන් අර අතන්ට ඇතුළත් වෙන නිසාද මේ පැත්තේ ආයේ වෙනම කියන්නේ නැත්තේ සප්පදේශ පැත්තේ. දැන් අර සප්පදේශ වෙන්න අර සමහර මාර්ගසිත එනවනේ එළියට. සමහර මාර්ගසිත දැන් කියන්නේ අර කොහොමද කියන්නේ? මාර්ගසිත හතර අරකේ ඇතුළත් දැන් මේ අරකේ අර දැන් මොකද මේ විභංගේ නවත්තබ්බක්කුත් කියනවනේ. ඕ විභංගේ නවත්තබ්බා වෙන්නේ පඤ්ඤපුච්චකේ කොයි තැනේදීද ඒක ඒ තැනට අනුව බලන්න වේවි කියලා මම හිතන්නේ. ඔව් ඒක තමයි මම කිව්වේ. එතකොට ඒකේ සමහර අවස්ථාන් වලදී නවත්තබ්බා කියන එක ඒ සප්පදේශ වෙන තැන්වල සඳහන් විය යුතුයද කියන එක තමයි. නැත්නම් මේක හැම පදයක් ගැනම පොදුවේ හිතලා කියනවාද නැත්නම් මෙතන කියන්නේ හැම පද තුනම ගැනම පොදුවේ හිතලා පද තුනටම අඩංගුන් නැත්නම් නේද මේ සප්පදේශ කොටස අරගන්නේ. ඒ මිසක් එක එක පදේ වෙනම අරගන්නේ නැහැ නේ. මුළු තිකයට අඩංගු නැති ධර්මතා ටික මොනවද? කියන එක අවස්ථාවකින් සමහර කිමුකෝ අපි දැන් සමහර දේවල් සමහර ටිකවල අපි දැක්කා ඒක එක අවස්ථාවකදී ඇතුළත් වෙලා එක අවස්ථාවකදී ඇතුළත් වුණේ නැත්නම් ඒත් කියලා තියෙනවා මේ අවස්ථාවේදී මේක සප්පදේශ වෙනවායි කියන එකක් එහෙම කියලා තියෙනවා සමහර ධර්මතාවල. එහෙම මේක කිව යුතු නැද්ද කියන එක තමයි මම නිකන් ඒක වැඩිපුර එකක් වගේ අහුවේ. ඒක බොහෝ විට යෙදෙනවා අභිඥා සිත් වලට එහෙමනම් යෙදෙනවා. මොකද අභිඥාවෙන් බලන එකයි අභිඥා නැතුව නිකන් මේ පංචම ධානයේ තියෙන එකයි ඒක අවස්ථා දෙකක් නේ. එතකොට එහෙමනම් යෙදෙනවා. එහෙම නැතුව මාර්ගසිත ආපු තැනක් මට එකපාරට මතක් වුණෙත් නැහැ.
අරකේ කියලාත් නැද්ද? අත කතාවේ අපි සප්පදේශ වෙන්න කියලා තියෙන එක පොඩ්ඩක් බලමුද ආයේ? අට කතා ඒක හරි නේද? ඒක අරකට ගානට ආවා මට මතක විදියට. හැබැයි එතනත් සිත් 4 තමයි ආවේ. එතන චෛතසික ගැන කතාවක් සිද්ධ වුණේ නැහැ නේද? සියාන වත්තපම කාමාචර උද්ද චත්තර ඥානිපුත්පද සබ්බං අකුසලං සබ්බෝ කාමාචර සිපාකෝ කිරියතෝච්ච චිත්තුප්පාදෝ කිරියතෝච්ච චිත්තුප්පාදෝ රූපවචතික චතුද්දාන කුසලච ත්‍රිපාක දෙකෙන් චතුත්ථ ඥානස්ස විපාකෝ චත්තාරෝ ආරුප්පා උද්ද චත්තාරීච සාමාන්‍ය පලානි. එතන ඵලසිත 4 කතා කරන්නේ. එතකොට කියන්නකෝ අතන කියලා තියෙන නවත්තබ්බ මග්ගාධිපතිනෝ කියලා තියෙනවනේ. සියා නවත්තබ්බ මග්ගාධිපතිනෝති. මම කියන්නේ තේරෙනවද දන්නේ නැහැ. න මග්ගා රම්මනා මග්ග හේතුකා මග්ගාධිපතිනෝ සියා නවත්තබ්බා මග්ගාධිපතිනෝ තීපි සියා නවත්තබ්බා මග්ගාධිපතිනෝ තීපි. අට කතා කාණ්ඩය. ඒක එළියට එන්නේ නැත්තම් එහෙම කියන්නත් පුළුවන්ද කියන ප්‍රශ්නේ නෝ නේද? මම හිතන්නේ මග්ගාධිපතිනෝතිත් වෙන්නේ මග්ග හේතුකාතීපිත් වෙන්න ඕනේ. මට හිතන හැටියට ඒක. ඒක උතර විභංගයේ තියෙන පඤ්ඤපුච්චකයත් එක්ක බලද්දී. ඊට නවත්තබ්බන් කියපුවාම ඒක එළියට එන්නේ නැද්ද කියන ප්‍රශ්නේ එන්න පුළුවන් නේද එතකොට? ඇයි එහෙම කිව්වේ කියන්නේ නවත්තබ්බන්? ඒක අපි තව ටිකක් බලමුද? ඇයි ඒ කියලා. ඔව් අපි ඒක මහත්තයා මේ මග්ගාධිපතිනෝ එකටද සම්බන්ධ? මග්ගාධිපතිනෝට සම්බන්ධ කොටසකුත් තියෙනවා සම්බන්ධ නැති කොටසකුත් තියෙනවා කියලා නේ කියන්නේ මාර්ගසිත 4. ඔව් එතකොට එතන අපිට හිතන්න බැරිද අධිපති වශයෙන් නොගන්න අවස්ථාව කියලා ගන්න බැරිද? එතකොට එහෙම තමයි කියන්නේ. එතකොට ඒක කියන්න ඕනේ නැද්ද? අධිපති නොවන අවස්ථාවේ හැටියට මේ එළියට එනවයි කියලා එකක් කියන්න බැරිද? බෑනේ. එතකොට ඒක මග්ගාධිපතිනෝ එම පදයට විතරක් එන එකක් නේ. පද තුනම සලකලානේ මේ සප්පදේශ කොටස ගලපන්න ඕනේ. මම ඒකයි මං ඇහුවේ. ඒක සමහර ඒවා දැන් එහෙම කිව්වේ නැත්තම් කියලා තිබ්බොත් සප්පදේශ වෙන්නේ එහෙම කියලා තිබ්බොත් අර පඤ්ඤපුච්චක ක්‍රමයෙන් නෙවෙයි දැන් ඔය කියලා තියෙන අත කතාව. ඒ පඤ්ඤපුච්චකේ කරන්න ලේසි කෙනෙකුට. ඇයි මේ නවත්තබ්බයික කියලා තියන්නේ ඇයි කියන එක පඤ්ඤපුච්චකේ පැහැදිලි වෙනවා. ඒක උරයි සප්පදේශ වෙන්න එකේ කොටස තියෙන නිසා. නැත්තම් කෙනෙකුට හිතා ගන්න බෑ මොකටද මේ අනඤ්ඤාතඤ්ඤා සාමීතිනියන්ගේ හරි ඒ ඉන්දියන් කියනකොට හරි සප්පදේශ පැත්ත පැහැදිලි නැත්තම් පඤ්ඤපුච්චකේ පොඩ්ඩක් ගැටලු වෙනවා කියන්නේ. අපි ඇත්තටම මේ අනිත්‍යයට දැන් මේ හිතයි මොකද්ද මේ සාකච්ඡා කරන්න කියලා. උඟා දුරට මේ අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ භාවනා පොතේ තියෙන අඩුපාඩු හරි ඒ තියෙන එක निराකරණය කරලා ගන්න තමයි මේක පටන් ගත්තේ. ඒක මේ අඩුපාඩු මොනවද තිබ්බ දැන්ටමත් ඒවා යමු ඒ ඉස්සරහට හරි. එතකොට ඒව යමු කරලා ඒක ඉදිරියේදී වැඩිදුර මේ අධ්‍යයනය කරන අයට ගැටලුවක් නොවන විදිහට මේවා වෙන්න. ඉතින් මම දැක්කේ සප්පදේශ වෙන ඒවා හරියට සඳහන් නොවුනොත් අර පඤ්ඤපුච්චකයේ කෙනෙකුට ආධුනික කෙනෙකුට ටිකක් ගලව ගන්න අමාරුයි කියන එක. සප්පදේශයේ තිබුණොත් ඒගොල්ලන්ට ඒක පැහැදිලිව තේරෙනවා. දැන් මෙතනත් නවත්තබ්බා කියලා කිව්වොත් ඒක සප්පදේශ කොටසේ තියෙන නිසා නෙමෙයිද කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ එන්නේ. අතනත් කියලා තියෙනවා නවත්තබ්බා. බෑ බ්‍රූනෝ එතනදී මේක පදේ සප්පදේශයක නෙමෙයි අවසාන වශයෙන් තිකය සප්පදේශ වෙන්නේ. මොකද මෙතන පදේ සප්පදේශද නිප්පදේශද කියලා නෙමෙයි හොයන්නේ තිකය. මුළු තිකය පොදුවේ සලකලා ඒකේ සප්පදේශ නිප්පදේශ බවනේ සලකන්නේ. එතකොට එක පදයක නවත්තබ්බා උණයි කියලා ඒක මුළු පද තුනේම නවත්තබ්බා කියන එකට යොදන්න බෑනේ. යෙදෙන්නේ නොයෙදෙන තැන් වෙන්න පුළුවන් නේ. නෑ මට පද තුනම සලකන්න. ඔව් හයික හරි. පද තුනේම සලකුවොත් හරිද? පද තුනම සලකුවොත් ඇතුළට එන අවස්ථාවකුත් තියෙනවා. එළියට යන අවස්ථාවකුත් තියෙනවා. ඔය අනඤ්ඤතඤ්ඤ සාමිතින්ද්‍රිය. ඔව් අනඤ්ඤතඤ්ඤ මාර්ගසිත 4.
ඒ අර්ථ යෝජනා තුන බලපුවාම සමහර තැන්වල දැන් මේ මම උත්සාහය දැන් මේක සාකච්ඡා කරනවාද කියලා හිතලා මම ඒත් බලන්න උත්සාහ කරන්නම්. ඒක අනිත්යට මේ පොඩ්ඩක් මේ ඩිස්ටර්බ් වුණා නම් සමා වෙන්න. මේක දැන් කියමුකෝ අපි මේ මම ෂෙයා කරන එක පේනවද දන්නේ නැහැ. මේකේ තියලා තියෙනවානේ මේ තියෙන චත්තාරෝ අරිය මග්ගා න මග්ගාරම්මන. මග්ග හේතුක. සියා මග්ගාධිපතිනෝ. දැන් ඕකනේ ඇවිල්ලා තියෙන කැලල. දැන් අපි මේ භාවනා පොතේ අර්ථ යෝජනා තුනක් තියෙනවානේ. දැන් භාවනා පොතට ගියොත් ඒකේ අර්ථ යෝජනා තුනකින් එක අර්ථ යෝජනාවකින් එනකොට දැන් ඒ අර්ථ යෝජනා තුනම වෙන වෙනම සඳහන් කරොත් මග්ගාධිපතිනෝ කියනකොට ඒ තුන්වෙනි අර්ථ යෝජනාව වෙනවානේ. ඔව්. එතකොට එන්නේ කොහේක ඉන්නේ මෙතන නේද? මාර්ගයම සාජාධිපති කොට ඇත්තා වූ සම්මා දිට්ඨිය කියන විවිධසන් ලබන. සම්මා දිට්ඨි සම්මා වායාමන විරිය විමර්ශව ලැබෙන. මේ අර්ථ යෝජනා ක්‍රමයේ හැටියට මාර්ගසිත 4 එළියට යනවා. මාර්ගසිත 4යි එළියට යනවා. ඒ මාර්ගසිත 4 එළියට යන්නේ විමර්ශාවාධිපති කොට නෙමෙයිද? නෑ මේ තුන්වෙනි අර්ථ යෝජනාව හැටියට එන්නේ සම්මා දිට්ඨි සම්මා වායාම විතරනේ. සෝරි සම්මා මේ තුන්වෙනි එකට යටතේ. හරිද? ඔව් එතනදී ඉවත් වෙනවා. හරි. එතකොට ඒ අර්ථ යෝජනාව හැටියට එළියට එනවනේ. මේ සමහර අවස්ථා ඒතකොට ඒවා ගැන හිතලා වෙන්න ඇති අර නවත්තබ්බ එක කියලා තියෙන්නේ. සමහර අවස්ථාවලට ඒක එන අවස්ථාවල ගැන හිතලා කිව්වොත් කොයි වෙලාවෙද ඒ මාර්ගසිත චුත්තුපාද ටික එන්නේ කියලා කිව්වොත් මේ ටික හිතන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒක තමයි මේ මග්ගාරම්මන ත්‍රිකයේ තියෙන අමාරුම කෑල්ල. ඔව්. හරිද? ඊට පස්සේ ඔක මග්ග හේතුකා කියනකොට මග්ග හේතුකා වලත් ඒ ප්‍රශ්නේ එනවා. ප්‍රශ්නයක් කියන්නේ මේක ඒ ගතිය තියෙනවා. ඒ මග්ග හේතුකා කියනකොටත් මාර්ගෙම හේතු කොට ඇත්තා වෙන ප්‍රථම වශයෙන් ඒ කියනවා එහෙම කියලා මාර්ග ඒ සිත් 4 මේකේ සිත් 4 ඔක්කොම තියෙනවා. සිත් 4 තියෙනවා. හරිද? චෛතසිකත් වලනේ අඩුවක් තියෙන්නේ. මාර්ගයේ පීති හේතු ඇත්තව තුතිය පදේ කියන්නේ මේ හැම එකම බැලුවොත් තුනම බැලුවොත් මේ අර්ථ විකල්ප යෝජනා තුනම බැලුවොත් මාර්ගසිත 4 තියෙනවා. ඔව්. මාර්ගසිත 4 තියෙනවා. හැබැයි මාර්ගාංග වශයෙන් අර අමෝහය එළියට යන අවස්ථාවක් වෙනවා මේ පළවෙනි අර්ථ යෝජනා දෙකෙන්. අර අපි කතා කරපු විදිහට මේකෙන් හරියට බැලුවොත් තුනම එළියට යනවා මේ භාවනා පොතේ හැටියට. මම හිතන්නේ පළවෙනි අර්ථ යෝජනා දෙකෙන් අමෝහය එළියට යනවා චෛතසික හැටියට මාර්ගාංග 8මත් යනවා. මේකේ සම්මා දිට්ඨිය හැටියට යනවා. මාර්ග මේකේ නම් අර ගැටලුවක් තියෙන නිසා මේකේ මගේ මේක නම් 36ම තියෙන්න ඕනේ කියන එක. ඒතකොට පළවෙනි අර්ථ යෝජනාවේ දෙවෙනි අර්ථ යෝජනාවේ හැටියට ඒ චෛතසික හැටියට යනකොට අනඤ්ඤතඤ්ඤ සාන්ති ඉන්ද්‍රිය එළියට යනවා. හැබැයි සිත් 4ම මේ යෝජනාවේ තුනේම තියෙනවා. සිත් 4 එළියට යන්නේ නැහැනේ. ඒ හින්දා අත්කතා කාණ්ඩයේ කියලා නැහැ නවත්තබ්බා කියන එක මාර්ග සිත් වලට අදාළ කරලා. දැන් මග්ගාධිපතිනෝ කියන්නේ මාර්ග සිත් 4 එළියට යන අවස්ථාවක් තියෙනවානේ. මම හිතන්නේ මාර්ග සිත් 4 එළියට යන අවස්ථාවක් තියෙන නිසා විතරයි මේ අර සියා නවත්තබ්බා මග්ග හේතුකා කියලා නැත්තේ කියන එක. සියා නවත්තබ මග්ගාධිපතිනෝ කියලා විතරක් කියලා තියෙන්නේ. ඒ හින්දා කියලා හිතනවා. හැබැයි අර චෛතසික කියන්නේ හරියට උඩින් අර කියන්නේ මේ උඩින් බලලා කියන නැත්නම් ගැඹුරෙන් බැලුවොත් මේකේ අවස්ථාවල සමහර අවස්ථාවලදී ඒ සමහර අර්ථ යෝජනා හැටියට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඉදිරියට යන අවස්ථාවල් තියෙනවා. සම්මා දිට්ඨියේ අවස්ථාව වෙන එක අවස්ථාවක් තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී නම් මාර්ගසිතුයි චෛතසික ඔක්කොම එනවයි කියලා හිතන්න පුළුවන්. මග්ගාධිපති කියනකොට පළවෙනි අවස්ථාවේදී එන්නේ නැහැනේ මාර්ගසිත මේ නවත්තබ්බ කියන්නේ තුන්වෙනි අර්ථ යෝජනාව හැටියට එන්නේ සම්මා දිට්ඨි සම්මා වායාම කියන දෙකනේ. ඒ අවස්ථාව හිතලා වෙන්න ඇති මේ කියලා තියෙන්නේ නවත්තබ්බ මග්ගාධිපතිනෝති කියලා. මට තේරෙන්නේ හැටියට. ඉතින් ඒක පොඩ්ඩක් අපිත් යොමු කරලා බලමු මේ එහෙම භාවනා පොත දැන් හදා ගන්න ඕනේ නම් අපිට මේකේ මේ සප්පදේශ වෙන එකේ අභිදේයාර්ථ වලට ඒ
අර ඒ විස්තර සේරම ඇතුළත් වුණොත් කෙනෙකුට පොඩ්ඩක් තව මේ පඤ්ඤපුච්චකේ වගේ තැන්වලදී පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙයි විභංගේ එනකොට කියන එක. ඒක පොඩ්ඩක් නෝට් කරලා තිබ්බනම් හරියයි. මේක මම හිතන්නේ මේ තියෙන දේවල් එක කියන්නේ මෙතන කියලා තියෙනවානේ. ආදිරබ්ද නාම නම් ත්‍රිකකේ 12 අකුසල් චිත්තය සතර මාර්ගය අරමු නොකරන කල්හි ලැබෙනව මනෝද්වාර. දැන් මෙතනත් කියලා තියෙනවානේ. දැන් මනෝද්වාර එහෙම කියනවනම් මේක කියන්නත් බැහැනේ. දැන් බලන්න මේක කියලා තියෙන්නේ මේ සතර මාර්ගය අරමු නොකරන කල්හි ලැබෙනව මනෝද්වාර වචනේ. අයි එහෙම කිව්වේ නෝ. මම ඔය විදිහට පැහැදිලිවම මෙතන තිබ්බනම් අපිට හරි ලේසි. අන්න ඒකයි මම කිව්වේ. මේ විදිහට පැහැදිලිව මේක අරක තිබුණා නම් මේක පඤ්ඤපුච්චයකට අමාරු වෙන්නේ නැහැ. මේක දැනුත් හුඟක් අය කම්ප්ලිකේටඩ් වෙලා තියෙන අර ඒ තියෙන චුටි අඩුපාඩු නිසා කියලා වගේ එකකුත් තේරෙනවා. ඒක දෝසක්සතිත්‍යයේද සතර මාර්ගය අරමුණු නොකරන කලිය ලැබෙනව මනෝද්වාර වර්ජනය සහිත අහේතුක සිද්ධාතද. එසේම මාර්ගය අරමුණු නොකරන කලිය ලැබෙනව ඥාන ඒක එකක් කියලා තියෙනවානේ. ඔබතුමා කියනවා නම් ඥාන සම්ප්‍රයුක්ත මහ කුසල මහ ක්‍රියාවට දෙනත් එළියට අරන් තියෙනවා. කාමසෝපන සිත් සුවිසද එසේම මාර්ගය අරමුණු කරන කල්හි ලැබෙනවා කුසල අභිඥා ක්‍රියා අභිඥා දෙකද. එතකොට ඒකත් කියලා තියෙනවා. එතකොට මහග්ගත සිත් 20ද ඵල සිත් 4ද. එතකොට මේක අරත් අනිත් එකේ අර ඒ එළියට යන අවස්ථාවන් මොනවද ඒ අමෝහය ඵල සිත් මේ මාර්ග සිත් 4 එළියට යන අවස්ථාවන් මොනවද කියන එක කිව්වනම් තව පොඩ්ඩක් අරකට උදව්වක් වෙයි කියන එක තමයි මට තේරුනේ. මම උත්සාහයක් විතර අදලා මම හද්ද දන්නේ නැහැ. මට පේන දේ. ඔයගොල්ලෝ මොනවා සාකච්ඡා කරලා තීරණයක් අරගෙන. තෙරුවන් සරණයි. මේකේ අර මේ තුන්වෙනි පදයේ දෙවෙනි අර්ථ විකල්පයේදී මාර්ගසිත 4 ගන්නවානේ. නේද? දෙවෙනි එකේ එනවා. ඔව් ඒකේ තමයි මම කිව්වේ දෙවෙනි එකේ එනවා නේද? තුන්වෙනි එකේ එන්නේ නැහැනේ. ඔව්. පළවෙනි එකේ නමුත් ඒකේ අපි මේ සිත් 12යි චෛතසික 36ම ගන්නවානේ. හරි තුන්වෙනි පදේට. දැන් මේ අර්ථ යෝජනා පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක කියලා තුනක් තියෙනවානේ. ඒකේ ඒ අවස්ථාවෙන් හැටියට හිතලා අභිදේයාර්ථ කියලා තමයි අර ඒ නවත්තබ්බ කැලල කියලා තියෙන කියන එකක් තේරෙන්නේ. එහෙම කිව්වනම් ඒ කියන්නේ ඇතුළත් වෙන ඒවා විතරක් කිව්වනම් නවත්තබ්බ එකක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකක් තේරෙනවා. ඒ කියන්නේ එකම දැන් අරකේ දැන් අර මේ මංගල මහත්තයා කිව්වා වගේ ඇතුළත් වෙන ඒවා ටික බලලා සප්පදේශ කිව්වනම් ආයි අර එහෙම දෙකට කඩලා කියන්න ඕනේ නැහැ කියන එකක් එන්නේ නැද්ද? මම දන්නේ නැහැ මට තේරුණ දේ එහෙම කියලා තියෙනවා පඤ්ඤපුච්චකෙත් කියලා තියෙනවා ඒක. ඒ අවස්ථාව ඇතුළු වෙන අවස්ථාවකුත් තියෙනවා ඇතුළු නොවන අවස්ථාවකුත් තියෙනවා කියන එකක් කියලා තියෙනවා. ඇතුළු වෙනවයි කියලා අරක මේ එහෙනම් නවත්තබ්බ කියලා කියන්න බැහැනේ. දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම මාර්ගසිත 4 තුන්වෙනි අර්ථ යෝජනාව අරකේ අරන් තියෙනවානේ. ඇතුළත් වෙනවා නම් ඇයි අනඤ්ඤාතඤ්ඤ සාමීතින්ද්‍රිය එහෙනම් නවත්තබ්බ කියලා කියන්නේ. ඇතුළත් කරලා තියෙනවනේ එකපාරක්. මග්ගාධිපති හැටියට හරිය ඇතුළත් වෙනවා නම් විමර්ශය හැටියට කියන්නේ විරිය අධිපති වෙනකොට ඇතුළත් වුණා නම් එතකොට ආයෙ කියන්න බැහැනේ නවත්තබ්බ කියලා කියන්න බැහැනේ නේද? එළියට ගන්න බැහැනේ සප්පදේශ වෙනවා කියලා කියන්න අවශ්‍ය නැහැ නේද එහෙම වුණොත්? මම දන්නේ මම ජයන්ත මහත්තයාට දෙනවා මංගල මහත්තයාට මොකක්ද? ඔව් මට ඒකේ අදහසක් එනවා මොකද මේ කියන්නේ කියලා අපිට ඇත්තටම වෙනවම හොයලා බලන්න වෙනවා ඒ පිළිබඳව නේද? මේ වෙලාවේ ගන්න අමාරුයි. කාලේදී හරි ගස්සා ගත යුතු දේවල්. ඉතින් ඒ සඳහා මේවා සටහන් කරගෙන මම හිතන බ්‍රුනෝ මහත්තයා ගාව සෑහෙන ස්ටොක් එකක් ඇති දැන්. නෑ ඇත්තටම කියන මේ සටහන් කරගන්න ලක්ෂ්මී මහත්මියලා ජයන්ත මහත්මියලා තමයි අපි අර මේ රෙකෝඩින් තියෙනවා ඒගොල්ලෝ මේ පැත්ත අනිත් පැත්ත බලනවා ඒ සටහන් කරගත්තු ඒවා තියෙනවා දැනට අපිට හම්බුනේ ඒවා මේකත් ඒ වගේ එකක් තමයි අපි බලමු ඉතින් කවරේ කතා කරන්න උත්සාහ කරමු සර් මේ මීට ඉස්සෙල්ලා නවත්තබ්බා කියන එක පරිත්තාරම්මන ත්‍රිකය දීන වත්තබ්බා කියන එක කොහොමද එතනදී අයි කළාද නැද්ද කියන එක දන්නේ නේද? ඒක අයි වෙනවද නැද්ද කියලා? දැන් ඒකත් දෙකකට කඩලාද ඇතුල් කරන්නේ නැත්නම් ඒක එහෙම නැතුව ඇතුල් වෙනවද කියලා දැන්
සාමාන්‍යයෙන් ගන්නකොට එක ක්‍රමයක් යන්න ඕනේනේ. එක තැනක එක විදිහක් කළා තව තැනක තව විදිහක් කළොත් ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා ඒ වත්තබ්බා කියන එක ඇතුල් විය යුතු ක්‍රමය එක ක්‍රමයක් ඇති කරගත යුතුයි වෙන්න ඕනේ කියලා නම් මට හිතෙනවා. මීට ඉස්සෙල්ලාව නේද පරිත්තාරම්මනා ධම්මා මහග්ගතාරම්මනා ධම්මා අප්පමානාරම්මනා ධම්මා කියන තැනදී ඒක වත්තබ්බා කියන එක නවත්තබ්බා කොටස් දෙකකට කැඩුවා නේද? සිත්. ඔව් ඒකත් එතනත් මේ ගැටුවක් ප්‍රශ්නේ ආවේ නැද්ද? ඔව් ආවා. එතනත් ගැටුවක් තිබ්බා. එතනෙත් නැහැ. භාවනා පොතේ පොඩි අඩුපාඩුවක් තිබ්බා. අපි භාවනා පොතේ ඒකත් එහෙමම කියලා තියෙනවා. කියන්නේ ප්‍රඥප්තිය අරමුණු කරන වෙලාවේ එන සිත් කියලා ඒව කිව්වනේ අපි සාකච්ඡා කරා ඒකත් මම හිතන්නේ. එතනත් මේ වගේ එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න පරිත්තාරම්මන සිකේ ඒ නික්කේප කාණ්ඩේ අත්කතා කාණ්ඩේ කියනවා. අත්කතා කාණ්ඩේ කොටස කියනවා ඒක. නවත්තබ්බා කියන එකකුත් තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලුවා නම් දැන් වෙලා තියෙනවා පොඩ්ඩක් බලන්න පුළුවන් හැබැයි ඒක. පුළුවන් නම් ඔයගොල්ලෝ මේ පොඩ්ඩක් මේ මංගල මහත්තයා පොඩ්ඩක් බලන්න. ඒකෙත් ඒ අත්කතා කාණ්ඩේ එක් කොටස කියලා දෙනවා. භාවනා පොතේත් ඒක කියලා තියෙනවා. චූටි අඩුපාඩුවක් තිබ්බ එකේ අත්කතා කාණ්ඩේ කියවිද තියෙන කොටස් මේකට ඇතුළත් වෙලා තිබුණේ නැති. ඒ වගේ තිබ්බා චූටි අඩුපාඩු. එහෙම එකක් එතනක් තිබ්බා. ඔයගොල්ලෝ ගැඹුරින් මම මේක ගැඹුරින් විශ්ලේෂණය කරන අයට තමයි මේක පොඩ්ඩක් නෙවෙයි අර මේ මම ආයෙත් මම මේ කියන මේ මූලික මට්ටමේ ඉන්න අයට මේ එක්සෑම් වලට නම් මෙච්චර ගැඹුරින් අහන්නේ නැහැ. එක්සෑම් එකට ආරම්භතික මග්ගාරම්භතික එන්නේ නැහැ. මම හිතන හැටියට බොහෝ දුරට. ඒකෙන් ප්‍රශ්න යොමු කරන්නලා තිබ්බේ නැහැ. අන්තිම අවුරුදු 10ක් වෙනවා මම දැක්කේවත් නැහැ. මග්ගාරම්භතික ගැන සඳහනක්වත් වෙනවා. එහෙනම් අර මේ විභාග වලට සම්බන්ධ වෙන අයට මේක ගැටලුවක් කරගන්න එපා. මෙච්චර මේකෙන් එන්නේ නැහැ. නේද මංගල මහත්තයා? මංගල මහත්තයා පැහැදිලිව මෙච්චර මෙහිම ගැඹුරුට එන්නේ නැහැ. මං හිතන්නේ ප්‍රශ්න හදන අයටත් ටිකක් ප්‍රශ්නයක් වෙයි මෙහිමට ප්‍රශ්න හදාගන්න. ඔව් අපි ශානක මහත්තයා. ඔව් තෙරුවන් සරණයි. දැන් අර මේ මනෝද්වාවජන සිත අධිපති වෙන්නේ නැහැ කියන එකට මට තව අදහසක් දෙන්න පුළුවන්. මං ඉදිරිපත් කරන්නම් මේ ඒකේ ඡන්දය යෙදෙන්නේ නැහැ. ඒ මනෝද්වාවජන සිතේ. අපි දන්නවා ඡන්දය දෙන්න නැති සිත් 20ක් තියෙනවානේ. ඒ 20 ඇතුළට අයිති වෙනවා. එතකොට වීර්ය යෙදෙනවා අවසාන අහේතුක සිත් දෙකේ. නමුත් වීර්ය අධිපති භාවයට එන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට ඡන්ද චිත්තේ දුර්වල නිසා අධිපති භාවයට පත් වෙන්නේ. විමර්ශාව යෙදෙන්නේ නැති නිසා අධිපති වෙන්නේ කියලා මං තෙරුවන් සරණයි. චානක මහත්තයා ඒක ඊට ඒ නිසාද ඒක එතන එහෙම අරගන්නේ අපි. ඒ ශානක මහත්තයා තාම විභාගය කරලා නැහැ නේද? ඒ හින්දා ඒ විභාගයේදී වෙනම පැත්තක් කියනවා නේ ඒකේ. ලෝකෝත්තර සිත් වල විතරයි අධිපති ස්වභාවය සඳහන් කරන්නේ නේද? පැහැදිලිවම මට ඔව් මම විභාගය කළා නෑ ඒකයි. ඒකයි මම කිව්වේ ඒකයි මම මුකුත් නොකුවේ හිටියේ ඒකයි. ඒක ඉස්සරහදී ඒක හැදේ. දැන් මෙතන සාකච්ඡා මේක දැන් ධම්මසංගණේනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මංගල මහත්තයා ධම්මසංගණේ මේවා කරන්ද විභාගයේ යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රත්‍ය ගැන යම්කිසි අවබෝධයකුත් තියෙන්න ඕනේ. හැබැයි ධම්මසංගණේ කරනකොට අර අඩුපාඩුව තියෙනවා. ඒ අඩුපාඩුව එක්ක ගිහිලා ආය පස්සේ ඇවිල්ලා निराකරණය කරගන්න වෙයි වගේ එකක් තමයි මටත් තේරුනේ. ඔබතුමා මොනවාරි ඒක නාදසක් කියනවා නම් කියන්නේ ඒකත්. මෙහෙමයි. ඇත්තටම කිව්වොත් දැන් මමත් විභාග ඔක්කොම ටික කළා තමයි. හැබැයි ඔය කිසි විභාගයකට මමත් පරිපූර්ණ වෙලා ගියේ නෑ. යන්න එහෙම වෙන්නේ නෑ. හරි? විභාග ඉවර වෙලා මේ නික පහුගිය අවුරුදු එකමාර දෙක තුල තමයි ඇත්තටම මම ඉගෙන ගත්තේ. අර ඔක්කොම එකට සෙට් අර මොකක්ද අර තියෙන්නේ මේ කැණි මඩල හදන්නේ වහලේ. දැන් කැණි මඩල හදනකොට ඔක්කොම පරාල ටික තනි මුක්කුවකට වද්දා ගන්න එපාය. ඉතින් කොහොමද ඔක කරගන්නේ? අර ඔක්කොම පරාල ටික තනි මුක්කුවට සෙට් වුණාම තමයි වහලේ හයිය එන්නේ. එතකන් ඉතින් කොහොම හරි පොඩි ජැක් ගහගෙන වැඩේ කරගන්න ඕනේ. ඊට පස්සේ අර ඔක්කොම ටික එකට ආවට පස්සේ නිවිහන හිල්ල කල්පනා කරනකොට කොහොමද මේවා වෙන්නේ කියලා ලොකු ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් එතකන් පොඩි කෑලි යමුනමුන යන් ඉස්සරහට.
අනිත් එක මේ ධම්මසංගණීකේ සිංහල පරිවර්තනයේ පොඩි වැරද්දක් තියෙනවනේ සතර ආර්ය මාර්ගය මාර්ගාලම්බන මාර්ග හේතුක නොවිති කියලා. ඒතකොට මාර්ග හේතුක එතනින් අයින් වෙන්න ඕනේ නේද? මාර්ග හේතු කියලා අදහස් කළේ මොකද්ද? දැන් මේ චත්තාරෝ ආර්ය මග්ගා න මග්ගා රම්මනා කමා මග්ග හේතුකා සියා මග්ගාධිපතිනෝ සියා න වත්තබ්බා මග්ගාධිපතිනෝ කියලානේ එතන එන්නේ මේ පදය. ඊට පස්සේ දැන් ඒක සිංහල පරිවර්තනයට එන්නේ ඇවිල්ලා මගේ පොතේ තියෙන්නේ සතර ආර්ය මාර්ගයෝ මාර්ගාලම්බන මාර්ග හේතුක නොවිති. මාර්ග අධිපතිද වන්නාහ. මාර්ග අධිපති හැයි නොකිය යුතුද වන්නාහ. එතකොට මාර්ග හේතුක වෙනව නේද සතර ආර්ය මාර්ගයෝ? එතනත් වැරද්දක් තියෙනවා. මේවා ෂෙයා කරලා පෙන්නන්නද? සිංහල පැත්ත අපි බැලුවා පෙන්වන්න බ්‍රෝනෝ මහත්තයා පෙන්වන්න. පෙන්වන්න මමත් දැක්කේ නෑ. පේනවනේ? නේ? ඔව් පේනවා. ප්‍රාරම්භ මාර්ග ලම්බන අග්ග හේතුක දෙකටම දාලා කියලා තියෙන්නේ නේ. එතන මාර්ගාලම්බන නොවෙති කියන එක එන්න ඕනේ නේද? මාර්ග හේතු වෙනවනේ. මාර්ග හේතුක වන්නාහ එන්න ඕනේ. මාර්ග හේතුක වන්නාහ මග්ගාලම්බන මග්ගාධිපතිද වන්නාහ. මග්ගාධිපතිද වන්නාහ. ඔව් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙහෙම එකක් තියෙනවා ජයන්ත මහත්තයා. ඒ දන්නවද අපි හුඟක් අපේ අය හුඟක් අය සිංහලෙන්නේ ඔක ඉගෙන ගන්න. පාලි බලන්නේ නැහැනේ. ඒක ඒ අයට මේක මෙහෙම කිව්වොත් එහෙම ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. මේවා ඉතින් මම දන්නේ නැහැ කොහොමද හදන්නේ කියන එක ඉතින්. දැන් ජාතික වස්තුකුත් වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි ඒක මූලික මට්ටමේ කවුරු හරි ඉහළ මට්ටමෙන්ම මේවා හැදිලා එන්න ඕන එක. දැන්ට නෝට් එකක් විතරයි දාන්න පුළුවන් අපිට මෙහෙම මෙතන ගැටලුවක් තියෙනවා කියලා කියන්නත් බැහැ නේද? අපිට මේ වැරදි කියලාවත් කියන්න බැහැ මම හිතන්නේ. මංගල මහත්තයා තමයි ඒ ගැන මොන හරි තීරණයක් ගන්න දෙන්නේ. විද්වත් මණ්ඩලයකට යොමු කරන්න වෙනවා. නේද අපි සෑහෙන ප්‍රවේශමනේ මේක මේ අර දැන් ජාතික වස්තුවකුත් කරලා තියෙන්නේ නේද? ත්‍රිපිටකයේ හින්දා අපි දැන්ට එහෙම අපි නිකන් බලමු. වැරදි කියලා කියන්න බැහැ. නැතුව අපි මේක විද්වත් මණ්ඩලයට යොමු කරන්න තමයි තියෙන්නේ. එතන printing mistake එකක් තමයි තියෙන්නේ. මම හිතන හැටියට. එහෙම හිතාගත්තා නම් හරි. පොඩි. ඔව් අනිවාර්යයෙන් මෙතන printing mistake එකක් තමයි ඇත්තටම. එක්කෝ printing mistake එකක් නැත්නම් පරිවර්තන දෝෂයක්. ඔව් ඉතින් මෙහෙම අපි දැන් මේ වගේ මණ්ඩලයක් ඉදිරිපත් වෙන එකේ මට දැන් මංගල මහත්තයා කිව්වා වගේ මේවා මෙහෙම ඉච්චර ඇනලයිස් වෙලා නැහැ. ඒක තමයි දැන් අපි මේ වගේ කට්ටියක් එකතු වෙන එකේ මේ හොඳකම තමයි තියෙන්නේ. ඒක යම්කිසි මට්ටමකට මේ වගේ ගැටලු දැන් පිටරටේ ඉන්නවා දැන් ඔක්කොම මේ ලංකාවේ හැමතැනම නියෝජනය වෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ ජාති අතර මට්ටමේ ආත් ඉන්නවානේ. ඒතකොට මේක යම්කිසි සාධාරණයක් මේකට වෙයි කියලා මම හිතනවා. මේ වගේ ඉතින් එනකොට දැන් මේක හැම එක්කනම දැන් ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්න හුඟක් අය මේ සාමාන්‍යයෙන් ඔක්කොම එක්සෑම් කරලා යම්කිසි මට්ටමකට ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවානේ මෙතන. ඒකට ඔයගොල්ලොත් මේ ගැන යම්කිසි සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙයි කියලා මම හිතනවා ඉතින්. මංගල මහත්තයා තමයි නෑ අනිවාර්යෙන් ඒක වෙනවා. දැන් මට පේනවා මම ඉගෙන ගන්න පටන් ගත්ත මීට අවුරුදු ගානකට කලින් ඉඳලා මේ වෙනකොට මේ ඉගෙන ගැනීමේ කොයිතරම් ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවද කියලා. හරි පුදුම ඒක මට හරි ආසයි. මොකද හැම පැතිකඩකටම හැම ඉතා සියුම් ලෙස මේ දහම් ඇනලයිස් කරන්න හොඳට යොමු වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ தত্ত্বය තව අවුරුදු 3-4ක් ගියොත් අනිවාර්යයෙන්ම හොඳ විප්ලවයක් වෙනවා මේ දහම තුල. ඉතින් ඒක හොඳ පැත්තක්. ඒ தত্ত্বය මේන්ටේන් කරගෙන යමු ඉතින් පුළුවන් තරමට. ෂුවර් එකටම ඉම්ප්‍රූව්මන්ට් එකක් තමයි තියෙන්නේ.
ඔව් මම හිතන්නේ මෙහෙමයි තව දැන් නුදුරු දැන් අනාගතයේදී දැන් සුගතන් සාමඳුර සම්බන්ධ වෙනවානේ ප ဋ ාණ ඔව්. දේශනාවලදී. ඒකෝට අපිට සෑහෙන දෙයක් निराකරණය කරගන්න පුළුවන් වෙයි. මම හිතන හැටියට. ඔව් දැන් සුගතවන් සාමුදුරුවන්ගේ ආගමනය ඉතා වැදගත් වෙනවා. මොකද අපිට මීට කලින් හිටියේ නාවින ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ අපවත්වීමත් එක්ක එතන ලොකු වැකුම් එකක් ඇති වුණා. ඒක බාර ගන්න කවුරුවක්වත් ඉදිරිපත් වුණේ නැහැ. එහෙම ස්වභාවයක් තිබුණෙත් නැහැ. ඉතින් ඒකට දැන් මම කියන්නේ නැහැ ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා නැහැ කියලා. ඉන්නවා. නමුත් ඒගොල්ල අර ඉදිරියට ඒමක් නැහැ. එතකොට දැන් මේ වගේ සමාජ මට්ටමකට ඒ ධර්මය යොමු වෙන්නේ නැහැ, එන්නේ නැහැ. නමුත් සුගතන් ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි සෑහෙන සමාජ පිරිසක් ආශ්‍රය කරන ඉදිරියට එන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ ආගමනය ඉතා වැදගත් වෙනවා. ඉදිරියේදී හොඳ කාලයක් වේවි අභිධර්ම පිටක සම්බන්ධව බොහෝ ප්‍රචාරයක් ලැබේවි. හොඳ පිරිසකුත් වේවි. දැන් උදාහරණයක් හැටියට මේ පාර ප ဋ ාණ සභාවේ මේ ප්‍රාරම්භ පන්තියට අපිට ඉඩ නැති තරමට සෙනග ආවා. ඉතින් ඒ කියන්නේ මේ දැන් ඒතර කොහොමද ඉල්ලුම ආවේ? ඉතින් ඒ කියන්නේ මේ ධර්මය පෑහින්ද ප්‍රචාරය වෙනවා. ඒකේ අවශ්‍යතාවය දෙන්නලා තියෙනවා. ඉතින් එතකොට බුණවල මහත්තයලා වගේ තව කට්ටියක් ඔකට එක්කහුව වෙනකොට ඔය කිව්ව කතන්දරේ සිද්ධ වෙයි. බොහොම පිං එන මේ ඔයගොල්ලන්ගේ සම්බන්ධ වීම තමයි හුඟක් වටින්නේ. ඒකත් මේ ඔයගොල්ලෝ ඉදිරිපත් කරන කවුරු දැන් බැරි වෙලා දාර සිංහල එකේ අර ඒ අඩුපාඩුව හරි මේ මහත්මිය ඉදිරිපත් කරපු නිසා අපිටත් පේන්නේ. ඒක කොච්චර වටිනවද කියන එක මේ දැන් තේරෙනවානේ. ඒ වගේ ඔයගොල්ලන්ගේ සහභාගීත්වයේ ඔයගොල්ලෝ දන්න කරුණු ඉදිරිපත් කරන එකෙන් තමයි ඒක හරි හෝ වැරදි හෝ ඒව ගැන සාකච්ඡා කරන එකෙන් තමයි මම හිතන්නේ මේක තව මේ ෂාප් වෙන්නේ කියන එක මට තේරුනේ. අපි එන අද කාල වේලාව ගැන හිතලා වෙන ප්‍රශ්නයක් නැත්තම් සාකච්ඡාව නිමා කරමු. නැත්නම් මේ ත්‍රිකය නම් මෙහෙමයි එක්සෑම් එකට ලියන මට්ටමේ අර උඩින් විතරක් දැනගත්තා නම් ඇති. මෙච්චර ගැඹුරින් අහන්නේ නැහැ එක්සෑම් කරන පැත්තෙන් නම්. හැබැයි මේක මේ විශ්ලේෂණය කරලා බැලුවොත් හුඟක් ගැඹුරු එකක්. හැමතැනම මග්ගාරම්මන කියපුවම හුඟක් අය බය වෙන එකක්. එහෙම බය විය යුතු එකක් නෙමෙයි මේක. පොඩ්ඩක් බැලුවොත් සාධාරණව මේකේ මේ කරුණු පේනවා. යම් කිසි මට්ටමක මෙහෙමයි තත්ත්වය කියන එක තේරුම් ගන්න අමාරු කියන්නේ මේ ආරම්මන ටික හුඟක් අමාරුයි කියනවා. ඒ හුඟක් අයට තියෙන අදහසනේ. ඒ ආරම්මන ටික මේ වලිනුත් මග්ගාරම්මන ටිකේ තමයි ටිකක් ගැඹුරු මට්ටමින්ම තියෙන එක. මට හිතන්නේ ත්‍රික දුක ඔක්කොම ගත්තොත් මග්ගාරම්මන ටිකේ තමයි ටිකක් ඩීප්ම තියෙන්නේ බලන්න. යාත යෝජනා ක්‍රම තුනක් තියෙනවා. ඒ වගේ ක්‍රම තියෙන නිසා නේද මංගල මහත්මයා මම හිතන්නේ. ඔව් පැහැදිලිවම මෙතන අර විකල්ප තුන ගානේ යන එකයි එයා මේ විදිහට ඉතින් මේක ලොකු පරාසයක් එකපාර හිතේ තියාගෙන අපි ඉස්සරහට එන්න ඕනේ. ඉතින් ඒකත් එක අමාරු වෙන්න එක හේතුවක්. ඉතින් කොහොම වුණත් මේක පළවෙනි වතාවට කරපුවාම නම් ග්‍රීක් වගේ මෙලෝ දෙයක් තේරෙන්නේ අඩු ගානේ මේ වචන සමීපතාවයවත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක බය වෙන්නේ නැතුව මේක 4-5 වතාවක් කරන්න. එතකොට ඔන්න වචන ටික තේරෙයි. ඊළඟට තව 5-6 වතාවක් කරනකොට ධර්මතාව ටික චුට්ට තේරෙන්න ගනි. ඒ වෙනකොට සැප්තැම්බර් අවසාන වෙලා තියෙයි. එතකොට අපි තුසිනි මහත්මියත් ආපුවාම නැවත වතාවක් මේක සාකච්ඡා කරමු. කාටද ගැටලුවක් තියෙනවද තව මේ ගැන කතා කරන්න නැත්නම් ගැටලු වෙන්න නම් මේක කරන්න ඕනේ. තමන්ම මේක කරලා බලන්න ඕනේ. එතකොට තමයි ගැටලු වෙන්නේ. තව මොන හරි ඔයගොල්ලන්ට අදහසක් හරි තියෙනවද निराකරණය කරගන්න මොන හරි? සමාවෙන්න මට පොඩි ගැටලුවක් කියන්නේ ගැටලුවක්ම කියන්නත් බෑ. දැන් මෙතනදී මේ අරිය මග්ග සමංගිස්ස සම්මා දිට්ඨි මග්ගෝචේව හේතුච. එතකොට එතනදී අර විරති චෛතසික තුන ඇර අනිත් සම්මා සංකප්ප ඊට පස්සේ සම්මා සති සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ හතරත් දැන් එතනදී ඒ සම්මා දිට්ඨියේ හැම එකටම පූර්වාංගම වෙන නිසා වෙන්න ඕනේ. මං හිතන්නේ සම්මා දිට්ඨියත් එක්ක එන වේදනා සංඥා සංකාර විඥාන කියන ටික විතරක් මෙතන විශේෂයෙන් ඇතුල් කරන්න ඇත්තේ නේද මහත්මයා? දැන් හැම මේ අනිත් මාර්ගාංග හැම එකකටම සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවයි කියලා තියෙනවනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල.
එතකොට සම්මා දිට්ඨිය විතරක් ඇතුල් කරන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති කියලා මට අදහසක් ආවේ. ඒක එහෙමද කියලා පොඩ්ඩක් මට. සමාවෙන්න මේ කීවෙනි පදේ කීවෙනි අර්ථ විකල්පයට දෙක කතා කළේම මග්ග හේතුකායකේ නේද? මග්ග හේතුකායකේ දෙවෙනි අර්ථ සංයම මේක මම හිතන්නේ. මග්ග හේතුකායකේ දෙවන අර්ථ විග්‍රහයට. නෑ එතනදි කියන්නේ අරිය මග්ග සමංගිස්ස සම්මාදිට්ඨි මග්ගෝචේව හේතුච. එතකොට ඒක මාර්ගයත් වෙලා හේතුත් වෙන එකනේ දෙවෙනි අර්ථ විකල්පෙන් තෝරන්නේ අපි. එතකොට හේතු එතකොට අර දැන් ඒකේ තියෙනවනේ දැන් මාර්ගාංග 7ක් තියෙනවනේ. මාර්ගාංග 8ක් තියෙනවනේ. 8න් 3ක් යනවනේ මේ චෛතසික විදිහට. ඒ කියන්නේ විරති චෛතසික 3ක් විදිහට. ඉතුරු මාර්ග එතකොට ඊතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව 5ක් ඉතුරු වෙනවනේ. එතකොට එතන සම්මා දිට්ඨිය විතරක් මෙතන ගත්තේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන හින්දා වෙන්න ඕනේ අනිත් හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයකටම පූර්වාංගම වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවනේ චත්තාරීසක සූත්‍රයේ. එතකොට ඒක නිසා සම්මා දිට්ඨියත් එක්ක එන මේ වේදනා ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි ඒ සංප්‍රයුක්ත ඒක ගත්තාම අනිත් ඔක්කොම ඒකට ඇතුල් වෙනවා වෙන්න පුළුවන් නේද මහත්මයා? එහෙමද නැත්නම් මට තේරෙන විදිහට අපි මෙතන දෙවන අර්ථ විකල්පයේ හැටියට ගන්නේ මාර්ග නම්ලත් හේතු ඇත්තා වූ කියන එක. එතකොට අපි සැටිස්ෆයි කරන්න ඕනේ මාර්ගය නම වෙන්නත් ඕනේ හේතු වෙන්නත් ඕනේ. හරි මේ දැන් මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මත් ටීචර්. එතකොට අම්මගේ පන්තියේත් මම ඉන්නවා. එතකොට දැන් ඒ වෙලාවේදී මට ටීචර්ත් වෙනවා අම්මත් වෙනවා. අර අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතනදී අරගන්න ඕනේ. මාර්ගයේ ඉන්නත් ඕනේ හේතු කාණ්ඩයේ ඉන්නත් ඕනේ. එතකොට හේතු කුසල සිතක හේතු තුනයි යෙදෙන්නේ. එතකොට ඒ අලෝභ අදෝස අමෝහ ඔය තුනෙන් මාර්ගාංගයක් වෙන්නේ සම්මාදිට්ඨිය විතරයි. එහෙමනම් මාර්ග නාමයක් ලබන්නා වූ සහ හේතු නාමයක් ලබන්නා වූ එකම එක චෛතසික ධර්මයයි තියෙන්නේ. ඒ නිසායි සම්මාදිට්ඨිය එතනදී අරගත්තේ. තේරුණාද? තේරුණා මේ තේරුවන් සරණයි. වෙන කාටට හරි ගැටලුවක් තියෙනවද? නැත්නම් අපි සාකච්ඡා නිවා කරමු නේද? ජයන්ත මහත්තයා මොන හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් නෑ ඇත්තටම අදහස කියන්නේ මේ වගේ සාකච්ඡාවක් නිතර කරන තැනුත් නෑ. මේ වගේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ වෙන තැන්වල. ඒ කියන්නේ මෙච්චර ගැඹුරු දහමක් මේ විදිහට ගැඹුරින් සාකච්ඡා කරන අවස්ථා හරිම අඩුයි. ඉතින් අපි හරිම වාග්යවත් මේ වගේ සාකච්ඡාවකට එකතු වෙනවා කියන එකත් අහන් ඉන්න ලැබෙනවා කියන එකත්. ඉතින් මම හැමෝම දෙනාගෙන්ම ඉතාමත්ම කාරුණිකව ඉල්ලන්නේ නැත්නම් යෝජනා කරන්නේ සමහර දේවල් තේරෙන්නේ නැතුව ඇති මේ වෙනකොට මේ අවස්ථාවේදී. නමුත් මේ සාකච්ඡා ඉතාම වැදගත්. ඒක පසු කාලයකට හරි ප්‍රයෝජනවත් වෙන නිසා දැනට අහලා තියෙන එක හරි බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා ඒ වගේම පුළුවන් තරම් දුරට මේ ත්‍රිකයක් කරන්න කලින් පොඩ්ඩක් ඒකට ලෑස්ති වෙලා මේ සාකච්ඡා වලට එනවා නම් මෙතන කතා කරන බොහෝ දේවල් තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපිට භාවනා පොත තියෙනවා. ඒ වගේම මේ ත්‍රිපිටකයේ නැත්නම් ධම්මසංගණි ප්‍රකරණේ තියෙනවා. ඒකේ නික්කේප කාණ්ඩයත් අටකට්ටා කාණ්ඩයත් බලලා භාවනා පොතත් බලලා මේ සාකච්ඡා වලට එනවා නම් මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න බෑ. ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මම කැමතියි ඒක යෝජනාවක් හැටියට කරන්න. දැන් ඊළඟට තියෙන ත්‍රිකය සම්බන්ධයෙන් ඊළඟ සාකච්ඡාවේදී සාකච්ඡාවට එන්න කලින් පුළුවන් නම් ඒක ටික බලාගෙන යම්කිසි අවබෝධයක් ඇතුව එන්න. එතකොට සාකච්ඡාවට දායක වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට තමන්ගේ අවබෝධයත් ඒ ආකාරයෙන්ම වැඩි දියුණු කරගන්න පුළුවන්කම තියෙන බව තමයි දැනට තේරෙන්නේ. එහෙනම් බ්‍රෝන මහත්මයා අපි මංගල මහත්මයාටත් යොමු වෙලා
බලමු තව මොකක්ද කියන්න තියෙනවද කියලා. ඊට පස්සේ අපි ශ්‍රීමති මහත්මියට යමු. මංගල මහත්මයා. විශේෂම කියලා දෙයක්වත් නැහැ. එකක් තියෙන මේ වගේ ගැඹුරු ත්‍රිකයක් සාකච්ඡා වෙන වෙලාවේදී අපිට මේ තව high powered knowledge එකක් නැති වෙච්ච එක පොඩ්ඩක් කනගාටුයි. ඉතින් අපි හැකි ඉක්මනින් නැවත ගෙන්න ගන්න බලමු. ඊට අමතරව ඊළඟ ත්‍රිකය මට මතක හැටියට උප්පන්න ත්‍රිකයේ තියෙන්නේ. ඔව් ඒක බලාගෙන ඒක ඉගෙන ගන්න එද්දී චුට්ටක් බලන්න. ඊට අමතරව උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා පොඩි නිකන් ඔයගොල්ලන්ට හිතෙන විදිහට හිතාගෙන ඉන්න. ඒක පොඩ්ඩක් විමසලා වැඩි අවධානයක් ඒකට යොමු කරලා මොකක්ද මේ උපාදානස්කන්ධයක් කියන්නේ කියලා. අපි බලමු මේ දෙක ගලපන්න පුළුවන්ද කියලා මේ උප්පන්න ත්‍රිකයේදී. එහෙම වුණොත් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි. කොහොම හරි හොඳ සාකච්ඡා වාරයක් යන්නේ. ඉතින් හැමෝම සහභාගී වෙන්න. මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එහෙනම් ලබන සතියේත් හමු වෙමු. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඇත්තටම කියලා නිම කරන්න බැරි තරම් සතුටක් දැනෙනවා. කියලා නිම කරන්න බැරි තරම් සතුටක් මේ වෙලාවේ දැනෙන්නේ. මොකද අපි ඇත්තටම විභාග සඳහා සූදානම් වෙමින් විභාග අරමුණු කරගනිමින්ම මේ දේ ගියා හැර අපි මේ තරම් ගැඹුරින් අපි ධර්මයේ සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ජයන්ත මහත්මයා කිව්වා වගේ අපිට මේ වගේ තැනක් ලැබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් කරකොල අතාරිලා වගේ කිව්වොත් නිවැරදි. ඇත්තටම පිං මේ සියලු දෙනාටම මේ ඇත්තටම මේ තරම් ගැඹුරින් මේ ධර්මයේ අපි සාකච්ඡා කරන එකෙන් මේව තව තවත් ඔපමට්ටම් වෙලා මේ ධර්මය අපේ සිත් තුළට ඇතුල් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කටයුත්තට සම්මාදන් වෙන සියලුම දෙනාට සියලුම ඇත්තන්ට ඇත්තටම කල්යාණ මිත්‍රයෝ විදිහට අපි බොහෝ දෙනෙක් අපි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රත්වයෙන් මේ ධර්මය අපි සාකච්ඡා කිරීම ආත්ම ගණනාවක් ඉදිරියට දත් තිබෙන්නේ නැති. ඒක නිසා තමයි අපිත් මේ අද මේ සුළු දෙනා හරි එකතු වෙලා මේ ධර්මයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම බොහෝම සන්තෝෂයි. ඉතාමත්ම හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ වගේ ගැඹුරින් මේ ධර්මය සාකච්ඡා කිරීම පිළිබඳව මේකට සම්බන්ධ වෙන තමුන්නාන්සලා ඔබතුමන්ලා තුමියන්ලා සියලු දෙනාටම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා මේ කටයුත්තට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔව් තෙරුවන් සරණයි. අනේ බොහොම අපිට වටිනවා ඒ අගයීම. මොකද අපි මගේ පෞද්ගලික අදහසත් ඒකමයි. හොඳමයි. එහෙමනම් අපි ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිම කරන ලෙස ශ්‍රීමති මහත්මිය ඔබතුමියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෑම දිනකටම. ඇත්තටම වෙනද වගේම අපි මහත් වූ ගම්බීර වූ ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් ධර්මය ශ්‍රවණය කිරීමක් ආදී වශයෙන් රැස් කරගත් සියලු පින් පළමු කොටම අපගේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු සාදු සාදු. සුපුරුදු පරිදි අප සෑම සියලු දෙනා එකතු වෙලා අද දිනයේ රැස්වුණු ධම් සභාවට මංගල මහත්මයා පැමිණිලා අප කෙරෙහි මහත් කරුණාවෙන් විශාල ගාම්භීර වූ දහම් පරියායක් බොහෝ විස්තර සහිතව පැහැදිලි කරලා දුන්න රූප සටහන් ආශ්‍රය කරගෙන ඉතින් ඔබතුමාගේ ධර්ම දේශනාමය පුණ්‍යානුභාවයෙන්ුත් අප රැස් කරගත් සියලුම ධර්ම ශ්‍රවණමය කුසලානිසංස බලයෙන්ුත් ඔබතුමා සතු යම්තා අනන්ත සසර පටන් පැවතෙන සියලු කුසල් බලෙන් මේ ජීවිතයේදී නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා. ඒ වගේම තව බොහෝ කෙනෙකුට බොහෝ පිරිසකට මේ ආකාරයට ධර්ම දාණයෙන් සත්කාර කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව දවසින් දවස වර්ධනය වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් නිතාසුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත් ඔබතුමාට ශිල්ප ලබා දුන් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ගුරුතුමන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් මේ ආකාරයටම මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබමින් සුව පහසුවෙන්ම මඟඵල නිවන් අවබෝධය කරා යා ගන්නට මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අප සෑම සියලුම දෙනාට මේ කරන සියලුම කුසලානිසංස වලින් උපන් ජාති නිවන් දක්නා ජාති දක්වා අපට නිර්මල වූ සුපිරිසිදු සද්ධර්මයේම අසන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තම ගතිගුණ ඇති මිතුරු මිතුරියන් පමණක්ම ආශ්‍රයට ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. බොහොම අපේ ශ්‍රීමති මාත්‍රි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සම්බුරටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.